හරි. පාරිභෝගික හැසිරීම පිළිබඳ න්‍යායන්. ප්‍රසන්ටේෂන් එක ඔයාලා ගාව ඇති කියලා මම හිතනවා. ප්‍රසන්ටේෂන් එක තියෙනවා නේද? right. සලාම කියන්නේ කවුද පාරිභෝගිකයෙක් කියන්නේ? දැන් කට්ටිය එන්නේ. කවුද පාරිභෝගිකයා කියන්නේ? පාරිභෝගිකයා කියලා කියන්නේ භාණ්ඩ හා සේවා පරිභෝජනය කිරීමට සූදානම් පුද්ගලයා. කියන්නේ අපි භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන පුද්ගලයා තමයි පාරිභෝගිකයා කියලා කියන්නේ. එහෙමනම් පාරිභෝගිකයාගේ හැසිරීම පිළිබඳ න්‍යායන් තමයි අපි කරන්නේ. පාරිභෝගික හැසිරීම. දැන් මේක අමාරු පාඩමක් නෙමෙයි. ඇයි ඒ? පාරිභෝගිකයා කියලා කියන්නේ ඔයාලා නම් ඔයාලගේ හැසිරීම තමයි මේකෙන් අපි ඉගෙන ගන්න. පාරිභෝගිකයාගේ හැසිරීම කොයි ආකාරය වෙනවද? කියන්න පුළුවන්. කියන්න පුළුවන් වුණාට ඇහෙන්නේ නැහැ නේ. පාරිභෝගිකයාගේ හැසිරීම මොනවා වගේද? ඔයා අපි හිතමු ඔයාලා දැන් කඩේකට යනවා. කඩේකට ගිහිල්ලා භාණ්ඩ මිල දීලා ගන්න. ඔයාලා ගාව තියෙනවා රුපියල් 1000ක් අපි හිතමුකෝ. රුපියල් 1000ක් තියෙනවා. මෙතන බඩු අයිටම් ටිකක් ගන්නවා. මෙතනත් ගන්නවා වෙනත් අයිටම් ටිකක්. මෙතනත් අපි තව මොනවා හරි ගන්නවා කියලා හිතමුකෝ. කොහොම වර්ග 3ක් හරි 4ක් හරි ඔහොම අයිටම් ටිකක් ගන්නවා. දැන් මෙතන තියෙනවා භාණ්ඩ තෝරාගත්ත කොටවල් 3ක්. දැන් මේ තුනේ ටෝටල් ප්‍රයිස් එක මුළු වියදම වෙන්නේ මේක රුපියල් 800ක් විතර. මේකට රුපියල් 980ක් විතර. මේක 1025ක් වෙනවා. දැන් ඔයාලා පාරිභෝගිකයෙක් හැටියට වෙළඳපොළට ගියාම මේ භාණ්ඩ පැසවල් 3 තිබ්බොත් ඔයාලා මොකක්ද මිල දීලා ගන්න? Aද Bද Cද කියන්න පුළුවන්ද? Aද Bද Cද මිල දීලා ගන්න කියලා. මේ කියන සාධකත් එක්ක මොනවද මිල දීලා ගන්න? මෙන්න මේ මිල දීලා ගන්න එක හරියට කිව්වොත් එයා හොඳ පාරිභෝගිකයෙක්. මොකක්ද Aද Bද Cද කියන්න පොඩ්ඩක් අක් ගාලා. තාම කට්ටිය නේ හින්දා මම මේ අහුවේ ප්‍රශ්නයක්. කියන්නකොද Aද Bද Cද? දාන්න බාන්න Aද Bද Cද ඔයාලා ගන්න භාණ්ඩ තොගය වෙන්නේ. එක්කෙනෙක් කියන්නේ රුපියල් 1000ක් තියෙනවා මේ තියෙන භාණ්ඩ වර්ග අපි හිතමු සිලි බෑග් වල මේ જાති ටික දාලා තියෙන්නේ. මේ එක එකේ යන වියදම තමයි තියෙන්නේ. ඔයාලා ගන්න A කියන භාණ්ඩ තොගයද B කියන එකද C කියන එකද? කියන්නකෝ එක්කෙනෙක්. ආපහු යන්න බෑද chat එකට? අම්මැලිද? Aද Bද Cද? කියන්නේ නැහැ. කියනවාද එක්කෙනෙක් කියන්නකෝ ඒ කවුරු හරි? මට ඇහෙනවද නැද්ද කියලාවත් හොයාගන්න බෑ. ඒකයි වැඩි. ඇහෙනවා කියලා නම් කිව්වා. Aද Bද Cද? නැද්ද? AB දෙකම ඉතිතුම කියන්න බෑ. හරි. අපි බලමු. දැන් ඔයාලා පාරිභෝගික හැටියට වෙළඳපොළට ගියන් පස්සේ පාරිභෝගිකයා හැසිරෙන්නේ ඔයාලා ඔය හිතන විදිහට නෙමෙයි. කොහොමද? ඔයාලා ගාව තියෙන්නේ 1000යි. ඔයාලා ඉතිරි කිරීම ගැන එහෙම මෙතන හිතන්න එපා දැම්ම. ඒක පස්සේනේ අපි. පාරිභෝගිකයා හැසිරෙන්නේ තමා සතු ආදායමෙන් උපරිම තෘප්තියක් ලබා ගැනීමේ පරමාර්ථයෙන් තමයි කටයුතු කරන්නේ. එහෙනම් මේ 1000න් උපරිම තෘප්තියක් ගන්න පුළුවන් B ගෙන්. 980ක්ම වියදම් කරලා මේ තියෙන 1000න් උපරිම තෘප්තියක් ගන්න පුළුවන් 980. මේකට යන්න බෑ. මේක ඊට වඩා අඩුයි. එහෙනම් පාරිභෝගිකයාගේ හැසිරීම කොයි වගේද? Taman සතු ආදායමෙන් උපරිම තෘප්තියක් ලැබෙන ආකාරයෙන් කටයුතු කිරීම තමයි පාරිභෝගිකයාගේ හැසිරීමේ ස්වභාවය. එහෙනම් පාරිභෝගිකයාගේ හැසිරීමේ ස්වභාවය කොහොමද?
උපරිම උපයෝගීතාවය. එහෙම නැත්නම් තෘප්තියක්. උපයෝගීතාවයක් කියලා කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීමෙන් ලබන තෘප්තිය. උපයෝගීතාවය කියලා කියන්නේ. එහෙනම් ඒ උපයෝගීතාවය උපරිම වෙන ආකාරය තමයි පාරිභෝගිකයා හැසිරීම. පාරිභෝගික හැසිරීම පිළිබඳ න්‍යායන් කතා කරද්දී පාරිභෝගික හැසිරීම න්‍යායන් ගැන කතා කරද්දී මේ පාරිභෝගිකයා මේ තමන්ගේ උපයෝගීතාවය උපරිම කර ගැනීමේ අදහසින් කටයුතු කිරීම පිළිබඳ අධ්‍යයනය කරනකොට න්‍යායන් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි සංඛ්‍යා සූචක ප්‍රවේශය. ඔයාලට ලියා ගන්න ಜಾති මේ පාඩමේදී අහුවෙයි. ඒවා ලියා ගන්න මොකක් හරි තියාගන්න පුතේ. මොකද මේ පස්සේ ආය බෑනේ ලියා ගන්න ඔයාලට රෙකෝඩින් එක බලලා පුළුවන් කවුද මොකද්ද කියන්නේ. කිව්වේ නෑනේ මොකවත් නේද? හරි. අනිත් එක තමයි ක්‍රම සූචක ප්‍රවේශය. ඒ කියන්නේ මොකක්ද? දැන් පාරිභෝගිකයා හැසිරෙන්නේ කොහොමද? උපයෝගීතාවය උපරිම වෙන ආකාරය. එහෙනම් පාරිභෝගිකයා උපයෝගීතාවය උපරිම වෙන ආකාරයෙන් හැසිරෙනකොට ඒක පිළිබඳව අධ්‍යයනය කරන්න න්‍යායන් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි සංඛ්‍යා සූචක, අනික ක්‍රම සූචක. සංඛ්‍යා සූචක ප්‍රවේශයේදී මොකද්ද කරන්නේ? සංඛ්‍යා සූචක ප්‍රවේශයේදී කරන්නේ මොකක්ද? පාරිභෝගිකයා භාණ්ඩ හා සේවා පරිභෝජනය කිරීමෙන් ලබන උපයෝගීතාවය සංඛ්‍යාත්මක මැනිය හැකියයි උපකල්පනය කරලා තමයි මේ න්‍යායන් ගොඩනංගලා තියෙන්නේ. එහෙනම් පාරිභෝගිකයාගේ තෘප්තිය දැන් ඔයාලා අඹ ගෙඩියක් කනවා. ඒකේ තෘප්තිය 25. මොනවද 25? එක අඹ ගෙඩියක් කාපුවාම තෘප්තිය 25යි. ටිකක් මේක මනෝවිද්‍යාත්මක සංකල්පයක් ඉන්නේ හොඳට අහගන්න. එක අඹ ගෙඩියක් කාපුවාම තෘප්තිය 25යි. මේක ආර්ථික විද්‍යාඥයෝ විවිධ ආර්ථික විද්‍යාඥයෝ විවිධ ඒකක වලින් අයින්නවා. මේක යුටිල් වලින් අයින්නවා. සමහර ආර්ථික විද්‍යාඥයෝ කියලා යුටිල් කියන ඒකකයෙන් අයින්නවා. ඊට පස්සේ තවත් ආර්ථික විද්‍යාඥයෝ මුදල් ඒකක වලින් අගිනවා. මුදල් ඒකක වලින්. එහෙනම් අපි මෙතෙන්දි කතා කරන්නේ මුදල් ඒකක වලින් අයින්නවා අය උපකල්පනය කරලා. එහෙනම් පළවෙනි එක අඹ ගෙඩියක් පරිභෝජනය කරපුවම ලැබෙන උපයෝගීතාවය රුපියල් 25යි සංඛ්‍යාත්මකව. මෙන්න මෙහෙම මයින්ඩ් පුළුවන් කියලා අධ්‍යයනය කරන ප්‍රවේශය තමයි සංඛ්‍යා සූචක ප්‍රවේශය. හරිද? ඒ යටතේ කතා කරනවා අපි සංඛ්‍යා සූචක ප්‍රවේශයේ යටතේ කතා කරන න්‍යාය තමයි ආන්තික උපයෝගීතා න්‍යාය. ආන්තික උපයෝගීතා න්‍යාය. ඊට පස්සේ අපි අනිත් පැත්තට යන ක්‍රම සූචක ප්‍රවේශය. ක්‍රම සූචක ප්‍රවේශයේදී මොනවද කරන්නේ? දැන් මේකෙදි නම් උපයෝගීතාවයේ මනින්න පුළුවන් මුදල් වලින් කියලා උපකල්පනය කරනවා. හැබැයි තවත් ආර්ථික විද්‍යාඥයෝ පිටසක් කියනවා සංඛ්‍යා සූචකව උපයෝගීතාවයේ මනින්න බෑ. ඒක ඇත්තකුත් තියෙනවනේ. දැන් ඔයාලා මොකක් හරි පරිභෝජනය කරොත් මේ කියපු විදිහට අඹ ගෙඩියක් කෑවොත් උපයෝගීතාවය 25යි 50යි 100යි කියලා කියන්න පුළුවන්. නෑ එහෙම කියන්න බෑ. ඒකින්ද මේ ක්‍රම සූචක ප්‍රවේශයේ යටතේ ආර්ථික විද්‍යාඥයෝ කියන්නේ එහෙම සංඛ්‍යාත්මකවම ඉන්න ඕනේ නෑ. හැබැයි එයාලා කියන්නේ අඹ ගෙඩි එකක් කෑවොත් ලැබෙන උපයෝගීතාවය දොඩම් ගෙඩි 4ක් කෑවොත් ලැබෙන උපයෝගීතාවයට සමානයි. එහෙනම් මේ අඹ ගෙඩි දෙකක් කාපුවම ලැබෙන උපයෝගීතාවය තව දෙකක් කෑවොත් ඒත් ලැබෙන්නේ ඒකමයි. මේක අපි තරහා කරනවා. ශ්‍රේණිගත කරනවා. මේ එක එක සංයෝගයේ පරිභෝජනය කිරීමෙන් ලැබෙන උපයෝගීතාවය සමානයි කියලා. ඒ වගේම එයාලා කියනවා අඹ ගෙඩි දෙකක් කාපුවම ලැබෙන උපයෝගීතාවයට වඩා වැඩි අඹ ගෙඩි 3ක් කාපුවම ලැබෙන උපයෝගීතාවය. මේක සංඛ්‍යාත්මකව නෙමෙයි. ඒක ඇත්තනේ.
දැන් අපි හිතමු ඔයාලා මෙතන තියෙන අඹ ගෙඩි දෙකක් අක්කා. මොන එකෙන් මොකක් හරි ප්‍රයෝගීතාවයක් ලැබෙනවා. සතුටක් ලැබෙනවා. කොච්චරද කියලා ඉලක්කමින් කියන්නේ අපි. නිකන් ඔයාලා හිතා ගන්න ඔන්න මට මෙච්චර සතුටක් ලැබුණා. ඊට පස්සේ දොඩම් ගෙඩි හතරක් අක්කා. එතකොට ඔයාලට කියන්න පුළුවන් හැබැයි අඹ ගෙඩි දෙකක් කෑවට වඩා දෙගුණයක් ප්‍රයෝගීතාවයක් ලැබුණා දොඩම් ගෙඩි හතරක් ආපුවම කියලා. එහෙම වෙනවද මන් දන්නේ නැහැ. එහෙම කියන්න පුළුවන් නේ. ඒකට අපි කියනවා ක්‍රම සූචක කියලා. සංඛ්‍යාවක් කියන්නේ මේ වාගේ දෙගුණයක්, මේ වාගේ තුන් ගුණයක්, එහෙම නැත්නම් මේක කෑවා වාගේ ගුණයකින් භාගයක් අනිත් එක පරිභෝජනය කරපුවම ලැබෙනවා. අන්න එහෙම ක්‍රමාංකිත ක්‍රමයකට උපයෝගීතාවය පිළිබඳ අධ්‍යයනය කිරීම අපි කියනවා ක්‍රම සූචක ප්‍රවේශය කියලා. මේ යටතේ අපි ඉගෙන ගන්නවා න්‍යායන් දෙකක්. මොනවද? එකක් ප්‍රත්‍යක්ෂ වර්ණ න්‍යාය, උපේක්ෂා වක්‍ර විග්‍රහය, උපේක්ෂා වක්‍ර විග්‍රහය. අනික තමයි ප්‍රත්‍යක්ෂ වර්ණ න්‍යාය. හරිද? එහෙනම් දැන් ඔතෙන් එනකන් හරි. උපයෝගීතාවය අපි මොකක්ද කියලා කිව්වා? කිසියම් භාණ්ඩයක් පරිභෝජනය කිරීමෙන් ලැබෙන තෘප්තිය. ඒක පිළිබඳව අධ්‍යයනය කරනකොට න්‍යායන වර්ග දෙකක් තියෙනවා. සංඛ්‍යා සූචක සහ ක්‍රම සූචක. සංඛ්‍යා සූචකයට උපයෝගීතාවය සංඛ්‍යාත්මකව මැනිය හැකියි උපකල්පනය කරා. ක්‍රම සූචකයට සංඛ්‍යාත්මකව මැනිය නොහැකි වුණත් තරහා කරන්න පුළුවන්. ශ්‍රේණිගත කරන්න පුළුවන් උපයෝගීතාවය කියලා උපකල්පනය කරනවා කියලා කිව්වා. එතකොට සංඛ්‍යා සූචක ප්‍රවේශය යටතේ ආන්තික උපයෝගීතා න්‍යායත්, ක්‍රම සූචක ප්‍රවේශය යටතේ උපේක්ෂා වක්‍ර විග්‍රහය සහ ප්‍රත්‍යක්ෂ වර්ණ න්‍යායත් අපි අධ්‍යයනය කරමු. ඒ ටික හරි නේද පුතේ? මම හිතනවා හරි කියලා. right දැන් අපි යන් ආන්තික උපයෝගීතා න්‍යාය. මොකක් යටතේද තියෙන්නේ? සංඛ්‍යා සූචක ප්‍රවේශයේ යටතේ ආන්තික උපයෝගීතා න්‍යාය. ආන්තික උපයෝගීතා න්‍යාය. මේක සමහර අය ටිකක් කරලත් ඇති. හැබැයි සමහර අය දන්නේම නැතුව ඇති. ප්‍රත්‍යක්ෂ වර්ණ න්‍යාය, උපේක්ෂා වක්‍ර විග්‍රහය යන අහුවෙලාම නැතුව ඇති. දැන් ආර්ථික විද්‍යාවේ ඕනෑම න්‍යායක් අධ්‍යයනය කරන්න යනකොට ඉල්ලුම් න්‍යායෙදිත් උපකල්පන තිබ්බා. සැපයුම් න්‍යායෙදිත් උපකල්පන තිබ්බා. ඒ වගේ ඕනෑම න්‍යායකදී ආර්ථික විද්‍යාවේ බොහෝ විට අපි හැම වෙලේම ඇත්තටම උපකල්පන මත පදනම් වෙලා තමයි මේක අධ්‍යයනය කරන්නේ. ඒ හින්දා ආන්තික උපයෝගීතා න්‍යායෙදිත් උපකල්පන තියෙනවා. අපි එක එක කතා කරමු. ඔයාලගේ ටියුට් එකේ බලන්න උපකල්පන. පාරිභෝගිකයා තාර්කිකව හැසිරේ. පාරිභෝගිකයා තාර්කිකව හැසිරෙනවා. පාරිභෝගිකයා තාර්කිකව හැසිරේ කියලා කියන්නේ තමා සතු ආදායමෙන් උපරිම උපයෝගීතාවයක් ලැබෙන ආකාරයෙන් තමයි භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන්නේ. ඒ කියන්නේ අර ඉස්සෙල්ලා රුපියල් 1000ක් තියෙද්දි 600ක විතර භාණ්ඩ පරිභෝජනය කිරීමෙන් තෘප්තියක් ලැබෙන්නේ නැහැ. යා මේ රුපියල් 1000න් උපරිමව පරිභෝජනය කරන්න පුළුවන් ප්‍රමාණය පරිභෝජනය කළා තමයි තෘප්තියටපත් වෙන්නේ. ඒකයි පාරිභෝගික තාර්කිකයි කියලා කියන්නේ. ඊට පස්සේ උපයෝගීතාවය සංඛ්‍යාත්මකව මැනිය හැකි බව. දෙවෙනි උපකල්පනය උපයෝගීතාවය සංඛ්‍යාත්මක මැනිය හැකි බව. අපි මුල ටික වේගින් යම් මේ පොඩි පොඩි දේවල් නේ. උපයෝගීතාවය සංඛ්‍යාත්මකවම ඉන්න පුළුවන්. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ උපයෝගීතාවය යුටිල් වලින් හෝ මුදල් ඒකක වලින් අයින්න පුළුවන් කියලා උපකල්පනය කරනවා. එහෙනම් දැන් උපකල්පන දෙකයි. එකක් ආර්ථික මිනිසා. එහෙම නැත්නම් පාරිභෝගිකයා තාර්කිකයි. තාර්කිකව හැසිරෙනවා. ඒ කියන්නේ තමා සතු ආදායම් උපරිම ප්‍රතිලාභ ලැබෙන ආකාරයෙන් තමයි හැසිරෙන්නේ. උපයෝගීතාවයේ සංඛ්‍යාත්මකව මැනිය හැකි. ස්වායත්ත උපයෝගීතා කල්පිතය. තුන්වෙනි එක ස්වායත්ත උපයෝගීතා කල්පිතය. ඒ කියන්නේ මොකක්ද? මම හොඳට අහගන්න මොනවා හරි තිබ්බොත් නෝට් කරගන්නත් වෙයි.
ස්වායත්ත උපයෝගීතා කල්පිතය කියලා කියන්නේ අපි හිතමු අඹම ගමුකෝ. අමු අඹ තියෙනවා. මෙන්න අමු අඹ තියෙනවා. හරිද? මෙයාලගේ මේ අඹ පරිභෝජනය කිරීමෙන් ලැබෙන උපයෝගීතාවය අඹ පමණක්ම පරිභෝජනය කිරීමෙන් ලැබෙන උපයෝගීතාවයයි කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? දැන් අපි හිතමු උපයෝගීතාවය සමාන වෙනවා පළවෙනි අඹ ගෙඩිය කනවා. දෙවෙනි අඹ ගෙඩිය කාපුවම ඔය ටික එකතු කරන්න පුළුවන්. කලුට්ටින් අපි කතා කරනවා ඒක. මේ පළවෙනි අඹ ගෙඩිය කාපුවාම උපයෝගීතාවය 25යි, දෙවෙනි එකේදී 20යි. ඔහොම අපි එකතු කරන්න පුළුවන්. දැන් එහෙනම් මේකේ මුළු උපයෝගීතාවය වෙන්නේ 45යි. හරිද? හැබැයි සමහර විට මේ අමු අඹ හින්දා මේකට තව එකතු වුණා නම් ලුණු මේක උපයෝගීතාවය 30ක් වෙයි. මේකට ලුණු එකතු වුණා නම් මේක 30ක් වෙයි. එහෙම නැත්නම් 35ක් වෙයි. 35 නේ 25ක් කියමු. 25ක් වෙයි. දැන් කීයද? 55යි මුළු උපයෝගීතාවය. හැබැයි එහෙම වුණේ ඇයි? මේ අඹ පරිභෝජනය සඳහා තවත් ඒහා බැඳුණු ආදේශන හෝ අනුපූරක භාණ්ඩයක් සම්බන්ධ කරපු නිසා උපයෝගීතාවය වැඩි වුණා. ස්වායත්තතා කල්පිතයේදී කියන්නේ මේ මුළු උපයෝගීතාවය රඳා පවතින්නේ ඒ පරිභෝජනය කරන භාණ්ඩයේ මත පමණමයි. තේරුණාද කියන එක? ඒ පරිභෝජනය කරන භාණ්ඩයේ මත පමණයි. එහෙනම් අඹ පරිභෝජනයේදී ලැබෙන මුළු උපයෝගීතාවය අඹ පරිභෝජනය කිරීමෙන් පමණක්ම ලැබෙන උපයෝගීතාවයන්ගේ එකතු. ඒකට ලුණු තිබ්බද සීනි තිබ්බද මොනවා විනාගිරි තිබ්බද කියන එක අපි සලකන්නේ නැහැ කියන එක තමයි ස්වායත්තතා කල්පිතය ස්වායත්තතා උපයෝගීතා කල්පිතය කියලා කියන්නේ. පැහැදිලි නේ? හරි. ඊට පස්සේ ආන්තික උපයෝගීතාවයේ හීන වීම. ඒක අපි වෙනම කතා කරනවා. නමුත් මෙතනත් මම කතා කරනවා. ආන්තික උපයෝගීතාවයේ හීන වීම. ආන්තික කියලා කියන්නේ ආන්තික උපයෝගීතාවය කියලා කියන්නේ අමතර ඒකකයක් පරිභෝජනය කිරීමෙන් ලැබෙන උපයෝගීතාවය. එහෙම නැත්නම් අමතර ඒකකයක් පරිභෝජනය කිරීමේ මුළු උපයෝගීතාවයට අලුතෙන් එකතු වෙන ප්‍රමාණය. තේරුණාද නැද්ද? ඒ කියන්නේ මොකක්ද දන්නවද පුතේ? දැන් අපි හිතමු මෙතන අඹමයි ගන්නෙ ඈ. අඹ මෙතන උපයෝගීතාවය. ආන්තික උපයෝගීතාවය කියන්නේ මොන ආන්තික උපයෝගීතාවය කියන්නේ මොකක්ද කියන බලන්න යන්න. පළවෙනි අඹ ගෙඩිය 50යි උපයෝගීතාවය. දෙවෙනි අඹ ගෙඩිය කාපුවාම උපයෝගීතාවය 45යි. දැන් පළවෙනි එකේ ඉඳන් දෙවෙනි එකට අඹ පරිභෝජනය වැඩි කරන අමතර එකතුනේ කීයද? 45. අන්න එහෙම අලුත් ඒකකයක් පරිභෝජනය කිරීමෙන් මුළු උපයෝගීතාවයට අලුතෙන් එකතු වෙන ප්‍රමාණය තමයි අපි කිව්වේ ආන්තික උපයෝගීතාවය. ඒක ක්‍රමයෙන් හීන වෙනවලු. අඩු වේගන යනවලු. ඒක මම වෙනම කතා කරනවා. ඒක වෙනම ටිකක් කතා කරනවා. හරිද? දල අදහසක් තිබ්බනම් එහෙනම්. එහෙනම් ආන්තික උපයෝගීතාවයේ ක්‍රමයෙන් හීන වෙනවා. ඊට පස්සේ මුදලේ ආන්තික උපයෝගීතාවය ස්ථාවරව පවතිනවා. හැබැයි මුදලේ ආන්තික උපයෝගීතාවය වෙනස් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් හීන වෙන්නේ නැහැ. මේ උපකල්පන. අපි ඒ වගේ තියෙන දුර්වලතා පස්සේ කතා කරමු. ඔය උපකල්පන ටික තමයි හීනවන ආන්තික උපයෝගීතා න්‍යායේ තියෙන්නේ. ඊට පස්සේ අපි යන් උපයෝගීතා ශ්‍රිතවලට. ශ්‍රිතයක් කියන්නේ මොකද්ද? ශ්‍රිතයක් කියන්නේ මොකද්ද? ශ්‍රිතයක් කියලා කියන්නේ පරායත්ත විචල්්‍ය. ඒකෙදත් මම කියලා දුන්නා. පරායත්ත විචල්්‍ය හා ස්වායත්ත විචල්්‍ය හෝ විචල්යන් අතර පවත්නා වූ බීජගණිතමය සම්බන්ධතාවය. පොඩ ශ්‍රිතයක් කියලා කියන්නේ. එහෙනම් උපයෝගීතාව ශ්‍රිත කියලා කියන්නේ අපි කිසියම් භාණ්ඩයක් පරිභෝජනය කරනකොට ලබන මුළු උපයෝගීතාවය
රඳා පවතින්නේ මොනවද මතද කියන්නේ. මොනවා මත රඳා පවතින්නේ? අපේ මුළු උපයෝගීතාවය total utility එක රඳා පවතින්නේ අපි පරිභෝජනය කරන භාණ්ඩයේ ඒකක ප්‍රමාණය මත. එහෙනම් අපි පරිභෝජනය කරන්නේ අඹ නම් අඹ මත තමයි අපේ උපයෝගීතාවය රඳා පවතින්නේ. එහෙනම් මේ අඹ ගෙඩි ගාන මෙහෙම අඹ 1 අඹ 2 අඹ 3 ආදී වශයෙන් කොහොම යන්න පුළුවන් එකතු කරලා. හරි. එතකොට අපිට කියන්න පුළුවන් එහෙනම් මුළු උපයෝගීතාවය සමාන වෙනවා එකතු කිරීම. සමේෂන් සිග්මා එහෙම කියන්නේ එකතු කිරීම අඹ ගෙඩි එකේ සිට එහෙම ගිහිල්ලා n දක්වා ප්‍රමාණයක් එකතු කරන්න ඕනේ. මොන වගේද? අඹ ගෙඩි වල. දැන් ඔය වෙනකොට x දැම්මොත් අපි මුළු උපයෝගීතාවය i සමානයි i සමානයි එකේ සිට n දක්වා x කියලා කියන්නේ අඹ නම් xi. හරිද? එහෙනම් මුළු උපයෝගීතාව ශ්‍රිතය එන්නේ කොහොමද? අඹ පරිභෝජනය කරපු ප්‍රමාණය මත මුළු උපයෝගීතාවය කොච්චරද කියන එක තමයි මුළු උපයෝගීතා ශ්‍රිතය කියලා කියන්නේ. ඒක හැදෙන්නේ අඹ ගෙඩි පරිභෝජනය කරන ප්‍රමාණයේ උපයෝගීතාවය එකිනෙකට එකතු කරන ආකලන නියමය. එහෙනම් උපයෝගීතා ශ්‍රිතයක් තමයි අපි මේ කිව්වේ. මේක තමයි අපි දික් කරලා අපිට ලියන්න පුළුවන් T සමානයි x1 ධන x2 ධන x3 ආදී වශයෙන් x n දක්වා මේක ප්‍රසාරණය කරලා ලියන්න පුළුවන්. වැඩි ඒවා හිතන්න යන්න එපා. මේ උපයෝගීතා ශ්‍රිතයක් කියලා කියන්නේ මොකක්ද කියලා මම කියන්න ඕනේ. මුළු උපයෝගීතාවයට බලපාන්නා වූ සාධකය වන පරිභෝජනය කරන ඒකක ප්‍රමාණය මත මුළු උපයෝගීතාවයේ හැසිරීම විවරණය කරන සම්බන්ධතාවය තමයි අපි උපයෝගීතා මුළු උපයෝගීතා ශ්‍රිතයක් කියලා කියන්නේ. ඊට පස්සේ අපි බලමු හීනෝන ආන්තික උපයෝගීතා නීතිය. හරි. දැන් ඒකත් හොඳට අහගන්න. මේක මේවා විභාගයට අහන ඒවා. මේ ආන්තික සංකල්ප ගොඩාක් තියෙනවා. ආන්තික උපයෝගීතාවය, ආන්තික ආදේශන අනුපාතය, ආන්තික ශිල්පීය ආදේශන අනුපාතය. ඒ වගේ ගොඩාක් සංකල්ප අපිට මේ ළඟම ඉගෙන ගන්න හම් වෙනවා. ඒකින්ද අද කරන දේ අදම මතක තියාගන්න. හීනවන ආන්තික උපයෝගීතාවය කියන්නේ මොකක්ද කියලා. එහෙනම් ආන්තික උපයෝගීතාවය හීනවන ආන්තික උපයෝගීතාවය කියන්නේ මොකක්ද කියන එක තමයි අපි කතා කරන්න යන්නේ. අපි හිතමු මෙන්න මෙහෙම. දැන් මෙහෙම හිතන්න කතාවක් කියලා ඉන්නම්. ඔයාලා මැරතන් එකක් දුවනවා. දැන් මැරතන් එක මොකද්ද කියලා දන්නවනේ? ගම වටේ අවුරුද්දට දුවන්නේ. අවුරුද්දට දුවලා එනවා. දුවලා ඇවිල්ලා දැන් හැටි දාගෙන දිවත් එළියට දාගෙන ඇවිල්ලා වැටුණාන් පස්සේ ග්ලූකෝස් හැන්දක් දෙනවා. ඔන්න ග්ලූකෝස් හැන්දක් දෙනවා මේ හැටි දාගෙන ඇවිල්ලා ඔන්න ඔහොම වැටුණාන් පස්සේ නහයක් උඩ දාගෙන ග්ලූකෝස් හැන්දක් දෙනවා. එතකොට ග්ලූකෝස් අපි හිතමු පළවෙනි හැන්ද. ඊට පස්සේ උපයෝගීතාවය. මුළු උපයෝගීතාවය. මුළු උපයෝගීතාවය. හරි? ඔයාලට තේරෙනවද නේ පුතේ? දැන් මෙතන ඉන්නකම් ප්‍රශ්නයක් නැහැ නේ. මම ඔය කරගෙන යනවා මේ තේරෙනවද කියන්න බලන්න. වැඩේ ගොඩද? තේරෙනවද? ගොඩද වලේද කියන්න පොඩ්ඩක්. මෙතන එනකන් තේරුණාද පුතේ ඔයාලට? තියාන නිදිද ඔයාලා නැහනේ? right good
මොකද නැත්තම් ඇහෙනවද නැද්ද දන්නේ නැහැ. හරි දැන් දුවගෙන ආවා. දැන් වැටුණා. කුඩු බැලිය අතර හරි කොහාට හරි වැටුණා කියලා හිතන්න. දැන් වැටුණාන් පස්සේ පළවෙනි ග්ලූකෝස් හැන්ද දෙනවා. ඔන්න පළවෙනි එක දුන්නා. උපයෝගීතාව කීයක් කියලා දැන් මේ දිව ගිලෙන් දෙවිලා නෙදී. මේකේ උපයෝගීතාවය අපි හිතමු 150. යාල 150ක් වටිනවා ඒක. යුටිල් 150ක් වටිනවා. පළවෙනි හැන්ද දීපුවා. දැන් ඉතින් දෙවෙනි හැන්ද දෙනවා. ඔයාලට හිතෙන්නේ මොකද? දෙවෙනි හැන්දේ උපයෝගීතාවය. දැන් පළවෙනි එක කාලා දැන් හුස්ම එහෙම වැටෙනවා. ඔච්චර හුස්මත් වැටෙන්නේ නැතුව වගේ නෙදී. දැන් දෙවෙනි එක කාපුවාම උපයෝගීතාවය කොච්චරක් වෙයි කියලා හිතෙන්නේ. මේ පළවෙනි එකට වඩා අඩුයිද වැඩිද? පළවෙනි එකට වඩා අඩුද වැඩිද කියන්න බලන්න. කියන්න මේක චුට්ටක් කතා කරගෙන යන්න ඕනේ මොකද නැත්තම් පස්සේ අමාරු වෙනවා. පළවෙනි එකට වඩා අඩුද වැඩිද? ඇයි දන්නේ නේද? පළවෙනි එකට වඩා අඩුයි. ඇයි දැන් මේකේ අර උපයෝගීතාවය අඩු වෙලා. අපි හිතමු මේකේ 140 නේ. ඒකේ උපයෝගීතාවය 130යි කියලා. එතකොට මුළු උපයෝගීතාවය කීයද? දෙවෙනි එක පරිභෝජනය කිරීමෙන් ලැබෙන උපයෝගීතාවය 130යි. පළවෙනි එකෙන් 150යි. එතකොට මේ හැටි දෙකම පාවිච්චි කිරීමෙන් ලැබෙන මුළු උපයෝගීතාවය කියන්න බලන්න කවුරු හරි. කීයද මුළු උපයෝගීතාවය? උත්තරය දෙන්න උදේ කීයද කියලා. පරක්කුණත් ගන්න දැන චුට්ටක් මුලදී අල්ලන්නම යන්න ඕනේ. මුළු උපයෝගීතාවය කීයද? කියන්න අහගෙන ඉන්න කවුරු හරි. right good අහගෙන ඉන්නේ මම නිදිද කියලා බැලුවේ නෑ නේද? නෑ. හරි. එහෙනම් 280යි. හරිනේ. කොහොමද ආවේ? පළවෙනි එකෙන් 150යි දෙවෙනි එකෙන් 130යි දෙකම එකතු වෙච්චාම මුළු උපයෝගීතාවය අපිට කියන්නේ මුළු උපයෝගීතාවය 280යි. දැන් තුන්වෙනි හැන්ද දෙන්න. මේකේ උපයෝගීතාවය 100යි. එහෙනම් මුළු උපයෝගීතාවය කීයද තුන්වෙනි එක දෙනකොට 380යි. තුන්වෙනි හැන්ද දෙනවා. හතරවෙනි හැන්ද දෙනවා. මේකේ උපයෝගීතාවය 50යි. එහෙනම් මුළු උපයෝගීතාවය කීයද? 380යි 50යි 430යි. දැන් පස්වෙනි හැන්දක් දෙනවා. ඇයි ඉතින් ඔයාලට සපෝට් කරන කට්ටිය වැඩිනේ දැන් මේ දුවගෙන ඇවිල්ලා වැටුනහම පස්වෙනි එක දෙනවා. දැන් උපයෝගීතාවය 10යි. දැන් කීයද එහෙනම්? 440යි. හරි. දැන් 6 වෙනි එකක් දෙනවා. මේකත් කපන් මගේ මේක කපන් කියලා ඔන්න ඒකක් දෙනවා 6 වෙනි එක. දැන් කීයද? ඒකෙන් අපි හිතමු 8යි. එතකොට 448යි. දැන් ඒ ඇස්සේ තව ඔන්න දැන් අර පස්සෙන් බයිසිකලේ ගිය එකකුත් වෙනවා. යකෝ උඹ පස්සෙන් මං මුළු ගමනම ගියා මේ කට්ටාපන් කියලා දෙනවා 7 වෙනි එක. දැන් මොකද වෙන්නේ? ඔන්න 7 වෙනි එක දීපු ගමන් මොකද වෙන්නේ? හරි 7 වෙනි එක දුන්නා උපයෝගීතාවය අපි හිතමු මේක 8යිනේ. නෑ ඕනේ 7 වෙනි එකකින් කමන්න 7 වෙනි එක දුන්නා. දැන් මොකක් වෙනවද? දැන් කබරයක්. ඒ මොකද? අර කිඹුලාගේ අනිත් එක දැන් උට කබරය යන්න පටන් ගත්තා. ඒ කියන්නේ වමනේ දානවා. ඒ කියන්නේ මොකද්ද? උපයෝගීතාවය ඍණ. ඒකේ උපයෝගීතාවය ඍණාන්තයි. දැන් එතකොට ආපහු 440. හරිද? මේ අපි ගත්ත මුළු උපයෝගීතාවය. ආන්තික උපයෝගීතාවය කිව්වි මම අර කටින් කියා ගියේ ඒක අපි හදන හැටි දැන් කරනවා. පළවෙනි එකේ 150යි දෙවෙනි එකේ 150යි ආදී වශයෙන් දෙවෙනි එකේ 130යි ආදී වශයෙන් අමතර එකකයක් පරිභෝජනය වැඩි කරනකොට අලුතෙන් මුළු උපයෝගීතාවයට එකතු වෙන ප්‍රමාණය තමයි ආන්තික උපයෝගීතාවය කියන්නේ. ඒක හොයන්නේ කොහොමද? ආන්තික උපයෝගීතාවය හොයන්නේ ඩෙල්ටා TC නෙමෙයි TU total utility මුළු උපයෝගීතාවයේ වෙනස බෙදනවා
ඩෙල්ටා Q මේක නම් ඩෙල්ටා G කියන එක. මම G නේ දාලා තියෙන ග්ලූකෝස් කියන්නේ මේ G කියන එක. හරි විදියට එන්නේ ඩෙල්ටා Q ප්‍රමාණයේ වෙනස. හරි. දැන් ටක් ගාලා හොයන්න පුතේ මේ පේලිය. මේ පේලිය හොයලා කියන්න දැන් මම කියපු විදිහට නම් කියන්නත් පුළුවන්. කොහොමද එන්නේ? කොහොමද එන්නේ? කී දෙන්නේ? කොහොමද හොයන්නේ? මේකේ TU එකේ වෙනස 280 150 බෙදීම 2 ඍණ 1 2 ඍණ 1 කියලා කියන්නේ එකෙන් එකන වැඩි වෙලා තියෙන්නේ මෙතන ගැටලුවක් නැහැ. එහෙනම් කීයද එන්නේ? මෙතන 130 බෙදීම 1 කියලා කියන්නේ 130යි. එහෙනම් මෙතන මේ දෙවෙනි පිළිවිලට අදාළ වෙන්නේ ඒකේ ආන්තික උපයෝගීතාවය 130යි. ඊටු ටික ඩක්කල් ලියාන යන්න. ලියාන ගියයි කිසි ගැටලුවක් නැහැ. ආන්තික උපයෝගීතාවය. ලියලා පෙන්නන්න මම බලන්නම්. චුට්ටක් බලමු. අර එදා වගේ ගිහින් බෑ මේ පාඩම තා ටිකක් ඉස්සරහට යනකොට නැත්නම් අමාරුයි. ඉලක්කම් ටික පේලියට ලියන්න. මේ පේලියට එන්නේ මොනවද? 130යි ඊට පස්සේ කී දෙන්නේ? දාන්න ඔයාලා කමක් නැහැ. දැනගන්න ඕනේ නැත්තම් බෑ. එක්කෙනෙක් අර ලියන්න බං. 280යි. හරි ඊට පස්සේ කී දෙන්නේ? කියන්නේ 50යි. ඇයි ප්‍රසන්ටේෂන් එක? ඒක දාලා නැහැ නේ. ඒ කටියට දීලා තියෙන්නේ. මම ප්‍රසන්ටේෂන් එක දාන්නේ නැහැ සාමාන්‍යයෙන්. දාලා බෑනේ මේක කරන්න. ප්‍රසන්ටේෂන් එක මම මේ ළමයින් අහපුවම හම්බෙලා තියෙන්නේ කිව්වා. හරි බුලදී. හරයි. දාලා තියෙනවා සමහරක් අය. දාන්න. එක්කෙනෙක් ගුඩ්. පවින්දි බණ්ඩාර එකක් දාලා තියෙනවා. නවෝදය. ප්‍රසාදිනී ගුඩ් right. හරි. කොහොමද සමහර අය දැන් ඊට පස්සේ දැන් මේ 130 එන්නේ දෙවෙනි එකට කෙලින්. එතන 130යි. මෙතෙන් එනකොට මේකේ වෙනස මේකේ වෙනසින් බෙදෙනවා. මේකේ වෙනස 100යි මේකේ වෙනස 1යි. 100 බෙදීම 1 100යි. මෙතෙන් එනකොට මේකේ වෙනස මේකේ වෙනසින් බෙදෙනවා. මෙතන 380 430යි 50යි. 50 බෙදීම 1 50යි. මෙතෙන් එනකොට 10 බෙදීම 1 10යි. මෙතෙන් එනකොට 8 බෙදීම 1 8යි. මෙතෙන් එනකොට ඍණ 8 බෙදීම 1යි. හරි. හරි බුදේ. එහෙනම් ආන්තික උපයෝගීතාවන් ටික තමයි මේ ආවේ. මම දැන් එතකොට එහෙනම් ආන්තික උපයෝගීතාවය කියන්නේ මොකද්ද? අමතර එක එකකයක් වැඩිපුර වැඩි කිරීමේදී මුළු උපයෝගීතාවයට අලුතෙන් එකතු වෙච්ච ප්‍රමාණයක් ටික. ඒක හෙව්වේ මුළු උපයෝගීතාවයේ වෙනස බෙදෙනවා ආන්තික උපයෝගීතාවයේ මේ ප්‍රමාණය වෙනසයි. පැහැදිලිද? හරි. එහෙනම් දැන් මම පොඩි වැඩක් කරනවා ඔයාලා හදන්න බලන්න. මේක මම මකනවා. මේකක් මකනවා. මේ ගණන් එනවා විභාගෙට මෙතන මම කියනවා 2 4 6 8 10 12 14. දැන් මේ පේලිය මොකද වෙන්නේ? හදන්න බලන්න. දැන් ආන්තික උපයෝගීතාවය කොච්චරද කියලා හදන්න මේ දෙවෙනි පේලිය ඉඳන්. මෙතන ඉඳන් උත්තර ටික කියන්නේ 1 2 3යි 4යි 5යි 6යි. දැන් කියන්නේ ආන්තික උපයෝගීතා ටික කීයද? මොකද්ද වෙනස පුතේ එතන? දැන් වෙනස වෙන්නේ ඉස්සල්ලා මෙතන වෙනස 130යි. හැබැයි මෙතන වෙනස ඔච්චරලා තිබ්බේ 1යි. දැන් මේකේ වෙනස 2යි. එහෙනම් මේ වෙනකොට ආන්තික උපයෝගීතාවය වෙන්නේ 65යි. මෙතන 65යි. හදන්න වෙලා දුන්නොත් ඉතින් ඔයාලා හදුවද කියලා වෙලා යන හින්දා මම හැදුවේ. දැන් ඊටු ටික හදන්න බලන්න. එකම වෙනස තිබ්බේ මෙතනින් එකින් වැඩි වෙලා තිබ්බොත් යටට එන්නේ එක නිසා උත්තරේ බෙදිලා වෙනම උත්තරයක් එන්නේ නැහැ. ඒකමයි උත්තරේ. නමුත් ඔයාලා හොඳට මතක තියාගන්න. මෙතන 2න් 4න් 6න් 8න් ගියොත් එහෙම මෙතෙන් එන උත්තරේ 2න් බෙදෙන්න ඕන. ඒ කියන්නේ මෙතන වෙනසෙන් බෙදෙන්න එපා. ඒ ආන්තික උපයෝගීතාවය මාර්ජිනල් යුටිලිටි එක සමාන වෙනවා ඩෙල්ටා TU බෙදීම ඩෙල්ටා Q.
එතකොට එහෙමනම් ඩෙල්ටා Q වල වෙනස මෙතන දෙක දෙකනේ යන්නේ. ඒක හින්දා දෙකෙන් බෙදෙන්න ඕන. පැහැදිලිද? මොනවා හරි ඔයාලා කිව්වද? ගණන් හදලා very good very good. ඔය හදලා තියෙන්නේ හරියටම හරි good. හරිද? 50යි 50යි එතන 25යි 25යි එතන 5යි එතන 4යි එතන ඍණ 4. ඔය ආදි වශයෙන් එන්නේ. හරි. නියමයි. හරි නේද? හරි. එහෙනම් ආන්තික උපයෝගීතාවයේ ක්‍රමයෙන් හීන වෙනවා කියන්නේ මොකද්ද? කිසියම් පාරිභෝගිකයේ භාණ්ඩයක් එක දිගට පරිභෝජනය කරගෙන යෑමේදී මුළු උපයෝගීතාවයට අලුතෙන් එකතු වෙන ප්‍රමාණය ක්‍රමයෙන් හීන වෙලා යනවා. දැන් මේත් එක්කම තව එකක් බලන්න පුළුවන්. දැන් මුළු උපයෝගීතාවය වැඩි වෙනවා. බලන්නකෝ. සම්බන්ධතාවය මුළු උපයෝගීතාවය වැඩි වෙනවා. මේ 150යි 280යි 380යි 430යි 440යි ආදි වශයෙන් මුළු උපයෝගීතාවය වැඩි වෙනවා. හැබැයි වැඩි වෙන්නේ අඩු වෙන වේගයකින්. ඔන්න TU. මුළු උපයෝගීතාවය වැඩි වෙනවා අඩු වෙන වේගයකින් වැඩි වෙන්නේ. මෙතනදී වැඩි වෙන්නේ 130කින්. ඊට පස්සේ 100කින්. ඊට පස්සේ 50කින්. ඊට පස්සේ 10කින්. ඊට පස්සේ 8කින්. ආදි වශයෙන් අඩු වෙන වේගයකින් වැඩි වෙනවා. එහෙනම් මුළු උපයෝගීතාවය වැඩි වෙනවා අඩු වෙන වේගයෙන්. හරිද? මුළු උපයෝගීතාවය උපරිම වෙනකොට ආන්තික උපයෝගීතාවය බිඳුව. ආන්තික උපයෝගීතාවය ක්‍රමයෙන් හීන වෙනවා. මේ බලන්නකො මාර්ජිනල් යුටිලිටි එක ක්‍රමයෙන් හීන වෙනවා. මේ 65යි 50යි 25යි 5යි 4යි ඍණ 4යි මෙතෙන්ද. එහෙනම් මුළු උපයෝගීතාවය උපරිම වෙනකොට ආන්තික උපයෝගීතාවය බිඳුවයි. එතනින් පස්සේ මොකද වෙන්නේ? මුළු උපයෝගීතාවය අඩු වෙන්න පටන් ගන්නවා. ආන්තික උපයෝගීතාවය ඍණ. එතනින් පස්සේ ඍණ වෙන්නේ. ඍණ වෙන්න පටන් ගන්නවා. හරිද? ඒක හොඳට මතක තියාගන්න ඕන මුළු උපයෝගීතාවය අඩු වෙන්න පටන් ගන්නවා. ඍණ වෙන්න නෙමෙයි. අඩු වෙන්නේ. මේ වань 448 ඉඳන් 440 දක්වා අඩු වෙන්නේ. ඍණ උනේ නැහැ. හැබැයි ආන්තික උපයෝගීතාවය 4 ඉඳලා ඍණ 4 දක්වා යනවා. ඍණ වෙනවා. එහෙනම් මුළු උපයෝගීතාවය උපරිම වෙන්නේ ආන්තික උපයෝගීතාවය කීයේද? කියන්න බලන්න. මුළු උපයෝගීතාවය උපරිම වෙන්නේ ආන්තික උපයෝගීතාවය කීයේද? ටග්ගල කියන්නේ ඒක මේ ටයිප් කරන්න ලේසි යගේ. මුළු උපයෝගීතාවය උපරිම වෙන්නේ ආන්තික උපයෝගීතාවය කීයේද? right very good. නියමයි. හරිනේ. වැඩේ පැහැදිලි. හරිද? ඒ ටික මේකේ වෙනත් සංඛ්‍යා ලේඛනයකින් තියෙනවා මම දන්න තරම. තියෙනවනේ ටියුට් එකේ. මම මෙතන වෙන එකක් කරේ. ඒක ගැටලුවක් නැහැ. මේකේ තියෙන්නේ සංඛ්‍යා සටහන් දෙකක මම එකේම ඇන්දේ ඈ. ඔයාලගේ ටියුට් එකේ තියෙන්නේ උදේ රූප සටහන් දෙකක් හැටියට. නමුත් මම මේකේ එකේම ඇන්දේ. හරි. දැන් තව චුට්ටක් හොඳට අවබෝධ වෙන්න දැන් මේ කතාව හොඳට පැහැදිලි කියලා මම හිතනවා. හීනවන ආන්තික උපයෝගීතා නීතිය කියලා කියන්නේ මොකද්ද? කිසියම් භාණ්ඩයක් නොකඩවා එක දිගට පරිභෝජනය කිරීමේදී මුළු උපයෝගීතාවයට අලුතෙන් එකතු වෙන ප්‍රමාණය ක්‍රමයෙන් හීන වීම. එහෙම නැත්නම් කිසියම් භාණ්ඩයක් එක දිගට පරිභෝජනය කිරීමේදී අලුතෙන් එකතු වෙන උපයෝගීතාවය ක්‍රමයෙන් අඩු වෙගෙන යනවා. හරිනේ. ඒක තමයි හීනවන ආන්තික උපයෝගීතා න්‍යාය කියලා කියන්නේ. දැන් ඔයාලගේ ටියුට් එකේ තියෙන ප්‍රසන්ටේෂන් එකේ ටියුට් එකේ හරි තියෙන උදාහරණය බලන්නකෝ. වගුවක් තියෙන්නේ. භාණ්ඩ ඒකක ප්‍රමාණය x මුළු උපයෝගීතාවය tu ආන්තික උපයෝගීතාවය. ටක් ගාලා හොයලා ඉස්සරහින් එන උත්තර ටික කියන්න. උත්තර ටික විතරක් දාන්න. ආන්තික උපයෝගීතා තීරුවේ එන උත්තර ටික දාන්න. ඒක ඉතින් නිකම්ම දාගෙන ගියයි. කමක් නැහැ දාන්නකෝ. මම එතකම මතන්නම් මේක. ඒක වැඩ දෙකම වෙනවා. දැන් ඔයාලා දාන්න උත්තරේ. හරි දැම්මද?
ඔය දාන්නේ නේද? මොකද ඕ 18 15 ආයි නියමයි. එකම කීප දෙනා උත්තර දෙන්නේ නෑනේ. ඔක්කොමල කියනවනේ. එහෙම බලන්න වෙලා නෑ. හරි. right. ගොඩක් අය හදලා දාලා තිබ්බා. එහෙනම් ඒක පැහැදිලි. දැන් අපි බලමු හීනවන ආර්ථික උපයෝගිතා නීතිය වළංගු වීමට අවශ්‍ය කොන්දේසි. හරි. දැන් බලන්නකෝ මොනවද කොන්දේසි කියලා. දැන් අර දුවගෙන ආවන එක්කෙනෙක් ඇති දාගෙන වාගේ යාළුවා මොකද්ද මේ මැරතනික් කරලා ඔන්න පළවෙනි ග්ලූකෝස් එක දෙනවා. හීනවන ආර්ථික උපයෝගිතා වළංගු වීමට මේ කාරණා පැහැදිලිව තියෙනවා. අපි හිතමු TU MU. හරි. පළවෙනි එක දුන්නා කීයද? උපයෝගිතාව 150යි. දෙවෙනි එක දෙන්නා 130යි. එහෙනම් ඒ කියලා කියන්නේ මෙතෙන් දෙන්නකොට 150 තිබිච්ච එක 130 වුණා. තුන්වෙනි එක දුන්නා 230යි. ඒ කියන්නේ 100 දක්වා අඩු. එහෙනම් ආන්තික උපයෝගිතාවේ ක්‍රමයෙන් අඩු වෙනවා. ඒක අපි දැන් ඉගෙන ගත්තේ. දැන් මෙහෙම වුණොත් පළවෙනි ග්ලූකෝස් හැන්ද දෙනවා. දීලා ඉතින් පොඩි කතාවක් එහෙම කරලා දැන් හොඳට සෙටල් වුණාට පස්සේ විනාඩි 15කින් විතර දෙනවා. විනාඩි 15කින් විතර දෙනවා දෙවෙනි. ඔයාලට හිතෙන්නේ එතකොට උපයෝගීතාවය ඒ දෙවෙනි එකකින් ලැබෙන උපයෝගීතාවය පළවෙනි එකට වඩා වැඩි වෙයිද අඩු වෙයිද? විනාඩි 15කට පස්සේ දුන්නොත් පළවෙනි එකට පස්සේ පළවෙනි එකෙන් 150යි දෙවෙනි එකෙන් ඊට වඩා අඩු වෙයිද වැඩි වෙයිද? වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත්. නේද? එහෙනම් බොහෝ විට දෙවෙනි එකේ උපයෝගීතාවය අපේ සමහරට 200ක් විතර වෙයි. අය දැන් අර ඉස්සෙල්ලා එක දිනකොට නහය කටේ හැමතැනම ගෑවෙනවත් එක දැන් හිමිහිටනේ කන්නේ දැන් සමහරට දෙවෙනි එකේ උපයෝගීතාවය වැඩි වෙයි පළවෙනි එකට වඩා. අන්න ආන්තික උපයෝගීතාවය වළංගු නැති වෙන තැන. මොකද්ද? මේ පරිභෝජනය කරන භාණ්ඩය එක දිගට නොකඩවා පරිභෝජනය කරන්න. ඒ කියන්නේ ග්ලූකෝස් නම් මේ උදාහරණය හැටියට කාගෙන යන්න ඕනේ කියන්නේ. ඔයාලා මේක කරලා බලන්න අඹ ගෙඩි ගොඩක් ළඟට අරන් කාගෙන යන්න බලන්න. ඈ මොකද උපයෝගීතාවේ? ඔයාලා මොනවද කියන්නේ මේ? මොනවද කියනව නේද? උත්තර දෙන්නේ හරි නියමයි. කාගෙන ගියොත් උපයෝගීතාවේ ක්‍රමයෙන් අඩු වෙනවා. හරි? හැබැයි එකක් කාලා පැය භාගයක් විතර ඉඳලා කරගත්තම සමහර උපයෝගීතාවේ වැඩි වෙන්නත් පුළුවන්. එහෙනම් ආන්තික උපයෝගීතාවේ ක්‍රමයෙන් හීන වෙන්න නම් පළවෙනි කොන්දේසිය තමයි මොකද්ද? කාලය පරිභෝජනය කරන කාලය අතර පරතරයක් නොතිබිය යුතුයි. ඒ කියන්නේ මේ ක්‍රියාවලිය සාන්තතික විය යුතුයි. විවික්ත සාන්තතික මම එහෙම දැන් මෙතන කතා කරන්නේ ඒවා සම්භාවිතාවේ තියෙන ඒවා එක දිගට කියලා හිතන්නකෝ. සාන්තතික කියන්නේ එක දිගට කරගෙන යන්න. ඊළඟට මේ උපයෝගීතාවය එහෙම වෙන්නේ නැත්තේ අනිත් එක තමයි දැන් ඔයාලා පරිභෝජනය කරන භාණ්ඩය දැන් අඹ හරි ග්ලූකෝස් හරි මේ පරිභෝජනය කරන කාලය තුල තමාගේ වර්ණය ඒ භාණ්ඩයේ සම්බන්ධයෙන් තියෙන. එහෙම නැත්නම් අඹ ගෙඩිය සම්බන්ධයෙන් තියෙන කැමැත්ත කිසිදු විදිහකින් වෙනස් වෙන්නේ නැහැ. ඒ අඹ වලට ඔයා එක වගේම කැමතියි කියලා උපකල්පනය කරන්න. එහෙම නැත්නම් මේක වෙනස් වෙනවා. මොකද මේ අඹ එකක් කෑමෙන් පස්සේ ඒක දැන් කැමති නෑ මම. එහෙම වුණොත් එහෙම උපයෝගීතාවයේ ඉන වෙන ඊට වඩා වේගින් ඉන වෙනවා. එකක් කාලා බලලා හිතනවා අම්මෝ මේක මාරයි මම මේකට ඊට වඩා කැමති කියලා. ඒක දෙවෙනි එකකින් වෙන්නේ පළවෙනි එකට වඩා වැඩි ආන්තික උපයෝගීතාවය. ඒකින්ද එහෙම වෙන්නේ නෑ කියලා උපකල්පනය කරන හැම අඹ ගෙඩියක්ම එහෙම නැත්නම් පරිභෝජනය කරන හැම භාණ්ඩ ඒකකයකටම සමාන වර්ණයකින් එහෙම නැත්නම් සමාන කැමැත්තක් තමයි දක්වන්නේ. අනිත් එක තමයි මේ පාවිච්චි කරන හැම අඹ ගෙඩියක්ම හැඩයෙන් වර්ණයෙන් රසයෙන් එක සමාන වෙන්න. මේකට කාබයිඩ් පොඩ්ඩයි නම් ගහලා තියෙන ඊළඟ අඹ ගෙඩියටත් කාබයිඩ් පොඩ්ඩයි ගහලා තියෙනවා. මේක යටිපැත්ත විතරයි ඉදලා තියෙන්නේ මේකෙත් යටිපැත්ත විතරයි ඉදලා තියෙනවා. එහෙනම් පරිභෝජනය කරන හැම භාණ්ඩ ඒකකයක්ම සමාන වර්ණයෙන් ගුණයෙන් හැඩයෙන් සියලුම ලක්ෂණ වලින් සමාන විය යුතුයි. එහෙම නැත්නම් මේක වෙන්නේ නැහැ. පළවෙනි අඹ ගෙඩිය අමු එකක් කාලා
උපයෝගීතාවය 100යි. දෙවෙනි එක ඉදිච්ච එකක් ආපුවම ඒක 200 වෙයි. ඇයි මේක ඉදිලා? ඒක හින්දා තමයි කියන්නේ මේ පරිභෝජනය කරන භාණ්ඩේ පරිභෝජන කරන කාලය තුල සියලුම අංග උපාංගයන්ගෙන් සමාන. ඔය කියන කාරණා තුන තෘප්ත වෙනවා නම් ආන්තික උපයෝගීතාවයේ ක්‍රමයෙන් හීන වෙනවා. හරිද? නැවත නැවත කියන්නේ නැහැ. කාරණා තුන ඔයාලට මම ටියුට් එකේ දීලා තියෙනවා. ඒ තුන තමයි ඔය පැහැදිලි කරන්නේ. හරි නේද? එතෙන් එනකම් පැහැදිලි. ඊට පස්සේ පාරිභෝජික සමතුලිතය. හරි ඒක ටිකක් අහගන්න පුතේ හොඳට අපිට ගානකුත් හදන්න වෙයි. ටිකක් අවබෝධ කරගන්න තේරුම් නැත්නම් කියන්න. තේරෙන්නේ නැති දෙයක් තිබුත් කියන්න. පාරිභෝගිකයාගේ සමතුලිතය. පාරිභෝජික සමතුලිතය. පාරිභෝජකයා සමතුලිත වෙන්නේ කොහොමද? දැන් ඔයාලා ගැන හිතන්න ගොඩාක් වෙන දේවල් ගැන හිතන්න ඕනේ. ඔයාලා පාරිභෝගිකයෝ. ඔයාලා භාණ්ඩ මිල දීලා ගන්න ගියාම සන්තුෂ්ටියටපත් වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් යම් කිසි භාණ්ඩයක් හෝ සේවාවක නම් ඒ සේවය ලබා ගත්තාම සැලුන් එකට ගියාම නම් ඒ සැලුන් එකේ සේවය ලබා ගත්තාම ජිම් එකට ගියාම නම් ජිම් එකේ සේවය ලබා ගත්තාම භාණ්ඩයක් නම් අඹ දොඩම් ඇපල් හාල් පොල් තෙල් ආදී මොනවා පරිභෝජනය කරත් ඔයාලා ඇඳුම් පරිභෝජනය කරපුවා භාණ්ඩ පරිභෝජනය කරනවා සමතුලිත වෙන්නේ කොතින්ද? තමා අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ තමා සතු ආදායමෙන් උපරිම තෘප්තියක් ලැබෙන භාණ්ඩ සංයෝගය ගත්තන් පස්සේ තමයි පාරිභෝගිකයා සමතුලිත වෙන්නේ. එහෙනම් පාරිභෝගිකයා සමතුලිත වෙන්නේ කොහොමද? තමා සතු ධනයෙන් උපරිම තෘප්තියක් ලැබෙන ආකාරයෙන් භාණ්ඩ මිල දීලා ගත්තාම ඒ මිල දීලා ගන්න භාණ්ඩ සංයෝගයේ පරිභෝජනය කිරීමෙන් තමයි පාරිභෝගිකයා සමතුලිතයට පත් වෙන්නේ. හරි? අපි හිතමු එක භාණ්ඩයක් සම්බන්ධයෙන් මේක අපි හිතමු ආදායම පාරිභෝගිකයාගේ ආදායම තියෙනවා M කියලා පරිභෝජනය කරන භාණ්ඩය A කියලා හිතමු. හරිද? මේකේ තියෙනවද ඔයාලට ඒක දීලා? හරි දැන් අහගන්න කෝකිනද කමන්නේ. ඔයාලට වෙනම ඒකු ටියුට් වල ඇති මේවා. පාරිභෝගික සමතුලිතය සංඛ්‍යා සූචක ක්‍රමයේ යටතේ කියලා මම වෙන අර ප්‍රසන්ටේෂන් යන්නේ ටියුට් එකක් දෙන්න කියලා ඒව ඒක ඇති වෙනවා. හරි ඒක පස්සේ කියවන්න. දැන් මෙතන කියවන්න ඕනේ නැහැ. දැන් අහගන්න. දැන් අපි හිතමු එක භාණ්ඩයක් තියෙනවා. මේ අර අඹ ගෙඩියමයි. දැන් අඹ ගෙඩිය වක වෙනවා. දැන් එන්නේ. ඒක නිකන් වක දෙක වගේ. වක දෙක දන්නවද? චිත්‍රාන්දිනෝട് ඉස්සරෝම උගන්වන්නේ මෙන්න මෙහෙම එකක්. ඒකට තමයි වක දෙක කියලා කියන්නේ. ඕකනේ ඉස්සල්ලාම අඳින්න උගන්වන්නේ. ඒක වක දෙක. දැන් ඒක වගේ දැන් මේ අඹ ගෙඩියක්. කමක් නැහැ කොහොම හරි. දැන් මේ තියෙන්නේ ඒ අඹ ගෙඩිය. මේ තියෙන්නේ ආදායම. දැන් ආදායමයි මිලයි. හරි. අපි හිතමු මේ අඹ ගෙඩිය A කියන අඹ ගෙඩිය දිගට පරිභෝජනය කරනකොට මේ අඹ ගෙඩියෙන් ලැබෙන උපයෝගීතා ආන්තික උපයෝගීතාවය MU M කියන එකේ ආන්තික උපයෝගීතාවය වැඩි මේ අඹ ගෙඩිය මිලට P මැංගෝ වලට. දැන් අපේ හැදින්න උනා නේද එකපාරට. ඔන්න ආය අහගන්න. පාලගාව අඹ තියෙනවා. පළවෙනි අඹ ගෙඩිය අපි පරිභෝජනය අපි එක එකට ලියමු. නැත්තම් අපේ හැදින්නුනොත් වැඩි අහුවෙයි. මේ අඹ ගෙඩියේ මිල 50යි. මේකත් 50යි. මේකත් 50යි කියන අඹ ගෙඩියේ
කොහොම තියෙනවා ගොඩක්. පළවෙනි අඹ ගෙඩිය පරිභෝජනය කරපුවාම එහෙනම් පළවෙනි අඹ ගෙඩිය කියලා කියන්නේ P51 පළවෙනි අඹ ගෙඩිය. ලැබෙන උපයෝගීතා ආර්ථික උපයෝගීතාවය හිතමු ඔයා පළවෙනි අඹ ගෙඩිය කනවා. කාපුවාම ලැබෙන ආර්ථික උපයෝගීතාවය 25යි. එහෙනම් ආර්ථික උපයෝගීතාවය 25යි. මොකද්ද පුතේ කියන්නේ? එන්නේ නැහැ. උත් කිව්වේ නැහැනේ කවුරු අනේ. මේක එකේ කිව්වා පෙන්නනවා. නෑ මේ පරණ කිව්වා තියෙන්නේ. හරි. එහෙනම් පළවෙනි අඹ ගෙඩිය පරිභෝජනය කරපුවම ලැබෙන ආන්තික උපයෝගීතාවය 25යි. ඒකේ මිල 50යි. එහෙනම් දැන් ආන්තික උපයෝගීතාවයට වඩා මේකේ මිල වැඩි. තේරුණාද කියන එක? ආන්තික උපයෝගීතාවයට වඩා මිල වැඩි. එහෙමනම් දැන් මට කියන්න මේ පාරිභෝගිකයා සමතුලිතද? නෑ. ඇයි? මෙයාගේ ආදායමද මිල ආදායම අපි හිතමු ආදායම ගන්න ඕනේ නෑ. ගෙවපු මිලට වඩා ලැබිච්ච ආන්තික උපයෝගීතාවය අඩුයි. එහෙනම් මෙයා තව දුරටත් පරිභෝජනය කරනවා. ඇයි? මේ මිලට ඔයාලා භාණ්ඩයක් ඔයාලා ස්කර්ට් එකක් බ්ලවුස් එකක් කලිසමක් කමිසයක් ගන්න ගියාම බලන්නකෝ මිලට වටිනවා නම් නිගන්නේ. ඒ කතාව තමයි මේ කියන්නේ. ඔයාලට ඇඳලා පස්සේ ඇඟට සනීප දැනෙනවා නම් ඒ තැන සනීපය ගෙවපු මිලට සමාන නම් තමයි සමතුලිත වෙන්නේ. එනගින් අපි ෂර්ට් එකක් ගත්තා ඇඳපුවාම ඇඟ කහනවා. දැන් මේකට රුපියල් 100ක් දීලා ගනින්ද නැහැ. ඇයි? ඇඟ කහන කමිසයක් ගත්තාම උපයෝගීතාවය ඍණනේ. ඉතින් රුපියල් 100ක් වටිනවද මේ ඍණ උපයෝගීතාවය? නෑ ගන්නෙ නෑ. ඒ කතාව මේ කියන්නේ මං සංඛ්‍යාත්මක මේ සංකේත වලින්. ආන්තික උපයෝගීතාවය 25 නම් ගෙව්වේ රුපියල් 50 නම් තව එකක් පරිභෝජනය කරනවා මේ පළවෙනි. දෙවෙනි එක පරිභෝජනය කරනකොට දැන් අපි හිතමු දෙවෙනි එකත් 50යිනේ අඹ වල මිල 50යි. දැන් මේකේ ආන්තික උපයෝගීතාවය දැන් මේකට මේක සම්බන්ධ නැහැ. අඹ ගෙඩිය කනකොට අපි හිතමු 60යි. දෙවෙනි එකේ උපයෝගීතාවය 60ක් විතර. මේකට මේක සම්බන්ධයක් නැහැ. හරි මේක වෙනයි. දැන් මේ භාණ්ඩේ පරිභෝජනය කරනවා උපයෝගීතාවය 60යි. ඒ කියන බා. දැන් මෙයා මේක මිල දීලා ගන්නේ නැහැ. ඇයි? ඊට වඩා රුපියල් 50 වටිනවා. අර කමිසිය වගේ. ඒකෙන් ලැබෙන තෘප්තිය වියදම් කරන මිලට සරිලන්නේ නැහැ. හැබැයි පාරිභෝගිකයා තෘප්ත වෙන්නේ ගෙවපු මිලට සමාන ආන්තික උපයෝගීතාවයක් නෝකෝ තමයි උත්තර ලොකුට නිකන් කෑ ගහලා කිව්වේ. එහෙනම් පාරිභෝගිකයා එක භාණ්ඩයක් සම්බන්ධයෙන් සලකපුවාම ඒ භාණ්ඩය පරිභෝජනය කිරීමෙන් ලැබෙන ආන්තික උපයෝගීතාවයේ භාණ්ඩයේ මිලට සමාන වෙන විට තමයි සමතුලිත වෙන්නේ. මේක අපි කියනවා පාරිභෝගික සමතුලිතයට අවශ්‍ය කොන්දේසි කියලා. එහෙමනම් භාණ්ඩ දෙකක් විතර ගත්තා. ඔය එකක් නේ ගත්තේ. භාණ්ඩ දෙකක් ගත්තා. අපි හිතමු භාණ්ඩ දෙක A B කියලා. භාණ්ඩ දෙකක් ගත්තොත් අවශ්‍ය කොන්දේසිය වෙන්නේ MUA බෙදීම PA සමාන වෙන්න ඕනේ MUB බෙදීම PV ට. ඒ කියලා කියන්නේ A කියන භාණ්ඩයේ මිලෙන් ලැබෙන A කියන භාණ්ඩයේ මිල උපයෝගීතාවය B කියන භාණ්ඩයේ මිල උපයෝගීතාවයට සමාන වෙන තැනදී තමයි පාරිභෝගිකයා සමතුලිත වෙන්නේ. මෙහෙම වුණොත් MUA බෙදීම PA විශාලයි MUB බෙදීම PB නම් එයා සමතුලිත නැහැ. මේකේ අනිත් පැත්ත උනත් එයා සමතුලිත නැහැ භාණ්ඩ කීපයක් අතරින්. එහෙනම් භාණ්ඩ ඔය වගේ කීපයක් දුන්නොත් ඒකේ සමතුලිත වෙන්නේ MUC බෙදීම PC සමානයි MUD බෙදීම PD ආදි වශයෙන් ගිහිලා
MU M බෙදීම PM. මේකට අපි කියනවා සාමාන්තික මූලධර්ම. සාමාන්තික මූලධර්ම. එහෙම නැත්නම් පළවෙනි ගණයේ කොන්දේසි. මොකක්ද? පාරිභෝගිකයේ සමතුලිත වෙන්න නම් සපරිය යුතු පළවෙනි ගණයේ කොන්දේසිය මොකක්ද? භාණ්ඩේ මිල වචනින් මතක තියාගන්න ලේස් භාණ්ඩේ මිල පාරිභෝගිකයා භාණ්ඩයෙන් ලැබෙන ආන්තික උපයෝගීතාවයට සමාන වෙන්න ඕන. මේ ගාන හදනකොට තේරෙනවා මේ මොකක්ද කිව්වේ කියලා. ඒක තමයි පළවෙනි ගණයේ කොන්දේසි. දැන් එහෙම භාණ්ඩ තොගයක් තෝරගන්න. මොන පළවෙනි ගණයේ කොන්දේසි සාමාන්තික මූලධර්ම නා. දෙවෙනි එක. දැන් ඔයාලා කඩේකට ගිහිල්ලා මොනවද නේ යස් මේ දාන්නේ මේ කීවනේ මේ නිකන් ඉන්නේ නේ. ඔයාලා මොකුත් කියන්න එපා දැන්. කියන්න ගියාම මට මේක බලන්න. පස්සේ ඔයාලා මේල් එකක් දාන්න තේරුන්නේ නැත්තම්. හරි. දැන් දෙවෙනි එක. පළවෙනි කණේ කොන්දේසිය සාමාන්තික මූලධර්ම. සාමාන්තික උපයෝගිතා මූලධර්ම. දෙවෙනි එක අපි හිතමු දැන් කඩේකට ගිහිල්ලා ඇඳුම් ගොඩාක් තෝරාගෙන එනවා. තෝරාගෙන ඇවිල්ලා කවුන්ටරේට ඇවිල්ලා දාන ඕන ඇඳුම් ටික. දැන් අර සිස්ටම් එකට අල්ලලා බලපුවාම දාන වෙනවා රුපියල් 2000. විඥානක් හිටුම් 2000ක් වෙන බරු ටිකේ ගාන. දැන් ඔයා ගාව තියෙන්නේ 1500. මේ මොකද්ද? ආදායම 1500. දැන් මේ තෝරාගෙන එනවා අපි හිතමු බඩු ගොඩවල් කීපයක් වුණ තෝරාගෙන එනවා කියලා 2000යි 2500යි 1450යි 1550යි ඔය ආදි වශයෙන් මේ තෝරාගෙන ආපු බඩු ගොඩවල් වල ඔහොම ගණන් තියෙනවා. ඔයාලා තියෙන්නේ 1500. හරිද? මේක මම කිව්වා 1510යි කියලා. මේක A, මේක B, මේක C, මේක D. හරිද? 2000යි 2500 1450 1510. ඔයාලා තියෙන ආදායම 1500. එහෙනම් ඔයා සමතුලිත වෙන්න නම් මේකෙන් මේ 1500න් ඔයා මිලට ගන්න මොන භාණ්ඩ සංයෝගයද? Aද Bද Cද Dද? ඒක තමයි දෙවෙනි කොන්දේසිය. ඔයාගේ ආදායමට කියන්න බලන්න මොකක්ද වෙන්නේ කියලා මම. දැන් Aද Bද Cද Dද ඔයා ගන්න භාණ්ඩ මල්ල. උඩේගේ තියෙනවා කමිස 2යි කලිසම් 2යි ස්කර්ට් එකයි යටේගේ තියෙනවා කලිසම් 3යි කමිස 2යි ස්කර්ට් 3යි ඊළඟේ කමිස 2යි ස්කර්ට් 2යි වැනියන් 2යි ඔය ආදි වශයෙන් භාණ්ඩ මේ තියෙන්නේ. දැන් තෝරාගෙන ඇවිල්ලා ඔයාලා බෑග් වලට දාගන්න. ඔයාලා තියෙන්නේ 1500. ඔයා ගන්න Aද Bද Cද Dද? ඒ වගේ එකක් කියන්නේ. ඉතින් පොඩි උත්තරයක් තමයි අහන්න පුළුවන් මෙතන. කියන්න බං. මම දොයිද බලන්නේ කට්ටිය ආ. Aද Bද Cද Dද? දෙන්නයි කියන්නේ අනික කරේ නිදිද? දැන් ගන්න භාණ්ඩ පැස මොකද්ද? එක්කෙනාමයි නෑ. දිසානායක දසනායක. මේක බලන්නද ඔක්කොමලා කියන්නේ? පේනවද දන්නේ නෑ නේද? හොඳයි. ඔක්කොමලා හොඳයි. මේකනේ මාර වැඩි කියන්නේ. ඇයි C ගන්නේ? එහෙම අහන්න බෑනේ පුතේ. ඒක ඔකට උත්තර දෙන්න බෑනේ නේද? ඔක්කොමලා කිව්වේ C කියලා. මම මෙතන මේක එක අවුරුද්දකදී ප්‍රශ්නයක් ඉතින් තමයි 1510 දැන් ඉන්නේ. ඒක ළඟයිනේ 1450ට වඩා ඔයාගේ ආදායමට. එතන 10යි වෙනස කියන්නේ. මං කියන එක තේරුණාද? 1450 ඉඳලා 1550ක් ඉතුරු වෙනවා. හැබැයි 1510යි මෙතන. ඉතින් ඒක ගන්න බෑ. ගන්න බෑ. ණය කියලා ගන්න එක උපයෝගිතා උපරිම කිරීමක් නෙමෙයි. එහෙනම් ගන්න පුළුවන් ආදායමට ළඟම ආසන්න ගන්න. ඒකින්ද එහෙම උනේ. එහෙමනම් හැබැයි තාර්කික පාරිභෝගිකයෙක් හැටියට මේ 450ට තව ටොපි 5ක් විතර එකතු කරලා ටොපි 10ක් විතර එකතු කරලා 1500ටම සමාන කරගන්න. අපි හිතමු A සහ B කියලා භාණ්ඩ දෙකක් නම් තියෙන්නේ.
මේ මිල PA සහ PB නම් ආදායම M නම් එහෙනම් මොකද වෙන්න ඕනේ? අපි XY කියලා ගමුකෝ. බාණ්ඩ දෙක XY ලියන්න ලේසියි. XY එහෙනම් PX PY එහෙනම් X PX ධන Y PY ඒ කියලා කියන්නේ x කියන භාණ්ඩේ මිලෙන් වැඩි කරපුවාම x කියන භාණ්ඩේ වටිනාකම එනවා. y කියන භාණ්ඩේ මිල y කියන භාණ්ඩෙන් වැඩි කරපුවාම y කියන භාණ්ඩේ වටිනාකම එනවා. මේ දෙකේම එකතුව දෙකක් නම් භාණ්ඩ තියෙන්නේ ඈ. තව එකතු කරන්න පුළුවන්. භාණ්ඩ දෙකක් නම් තියෙන්නේ. ඒ දෙකේ එකතුව මොකක් වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම m ට. ආදායමට වඩා අඩු වෙන්න ඕනේ. හැබැයි අපි ඊට පස්සේ කියනවා අඩු වෙන්න ඕනේ. එහෙමනේ මෙතන උනේ. නමුත් තාර්කික පාරිභෝගිකයේ අඩු භාණ්ඩ පැසක් ගන්න. එහෙනම් සමතුලිත වෙන්න නම් xpx ධන ypy සමාන වෙන්න ඕනේ m ට. ඒකයි අර මම කිව්වේ ටොපික් 10ක්වත් දාලා 1500 තමයි ගන්න. මේක අපි කියනවා දෙවෙනි ගණයේ කොන්දේසි. හරිද? දැන් එහෙනම් පාරිභෝගිකයේ සමතුලිත වෙන්න කොන්දේසි දෙකයි. එකක් පළවෙනි ගණයේ කොන්දේසිය සාමාන්තික උපයෝගිතා මූලධර්ම. දෙවෙනි එක තමයි දෙවෙනි ගණයේ කොන්දේසිය ආදායමට සමාන වෙන්න ඕනේ භාණ්ඩ පැසේ තොගේ මිලදී ගන්න භාණ්ඩවල සියලු ඒ වගේ වටිනාකම් වල එකතුව ආදායමට සමාන වෙන්න ඕනේ. ඔන්න ඔය දෙක එක තැනක තෘප්ත වෙනවා නම් එතෙන්දි පාරිභෝගිකයා සමතුලිතයි. දැන් චුට්ටක් තේරුම් නැතුව ඇති සමහර තැන් ඒකට අපි මේ ගාන හදපුවාම ඉතුරු ටික තේරෙයි. දැන් මෙතෙන් එනකන් 4න් 3ක් තේරුණා. ඉතුරු 3 කාල තේරෙන්න තමයි අපි මේ ගාන හදන්නේ. ඔන්න එතකොට ඔක්කොම තේරෙයි. හරිද? හරි. පොලේ පෑනයි ගන්න ටටක් ගාලා හදන්න ඕනේ ආ. කාණු සංඛ්‍යාත්මක උදාහරණයක් දීලා තියෙනවා. වෙළඳ පොලේ A හා B වශයෙන් භාණ්ඩ දෙකක් පමණක් ඇතයිද? ඒවායේ මිල ගණන් පිළිවෙලින් රුපියල් 2-4ද පාරිභෝගිකයයි වැය කළ ආදායම රුපියල් 38ද නම් A සහ B භාණ්ඩ වලට අදාළ උපයෝගිතා ලේඛනයක් දී ඇතයි සිතන්න. හරිද? උපයෝගිතා ලේඛනය දී ඇතයි සිතන්න. දීලා තියෙනවනේ. එහෙනම් මේක ඔයාලට නම් මේකෙමත් පුරවන්න පුළුවන්. මට හැබැයි ලියන්න වෙනවා නේද? කිව්වට වඩා ලියන එක හොඳයිනේ මම ලියා ගන්නම්. ඔයාලා ඔකෙම පුරවා ගන්න පුළුවන්. මම ලියන එක පුරවන්න මොකක්ද අහන්නේ? මුළු වියදමේ ආර්ථික උපයෝගීතාවය. හදන හැටි දීලා දෙනවා. භාණ්ඩ ඒකක ගණන Q මුළු ආර්ථික උපයෝගීතාවය MU මොකේද? A භාණ්ඩය B භාණ්ඩය මුළු වියදමේ ආර්ථික උපයෝගීතාවය MU මුළු වියදමේ ඒ කියලා කියන්නේ MU A බෙදීම PA මෙතන MU B බෙදීම PB හරිද? මොමනේ වගුව තියෙන්නේ කෙලින් නෑ නේ. අන්න ඔහොම තමයි හතර තියෙන්නේ. හරිද? මේකදී වඩා පැහැදිලි වෙයි ඔයාලට ඔය කියන කතාව. ඒ ඔයාලා ගාව නම් තියෙනවා මට නේ ලියන්න වෙන්නේ. 1 2 3 4 5 6 7 8 හරිද? ඊට පස්සේ දෙවෙනි එක 30 15 10 8 6 5 3 1 හරි නේද? ඊළඟ කලින් පාටිකින් කියන්නම් ඒක වඩා පැහැදිලි නේ. මේවා ගොඩක් ඔයාලා පේපර්ස් බැලුවා නම් දැක්ලා ඇති. හැමදාම වාගෙනව නේද? ඒක නෙමෙයි. මේ වගේ නිකන් ගණන් 40 30 22 15 10 6 4 2 හරි. දැන් අර පැත්ත පුරවන්න කිව්වා.
ඔන්න වගේ මෙන්න මේ ටික පුරවන්න කිව්වා. පුරෝපය ඉන්නවද? දාන්න බලන්න. කියන්න මේක MUA බෙදීම PA. ආපු උත්තර ටික කියන්න බලන්න. මේකෙත් නෑනේ ඔයාලා හදලම කියන්න. හොඳයි. හදුවද? කවුරු හරි කියන්න මේ PA කියන භාණ්ඩයේ මුදලේ ආන්තික උපයෝගීතාවය මුදල් වියදමේ ආන්තික උපයෝගීතාවය හෙවත් MUA බෙදීම PA කියන එකට ආපු උත්තර ටික දාන්න. දාන්න. තාම තියෙන්නේ C කියපු උත්තරේ දීපන්. එක්කෙනෙක් දෙන්නේ දාන්න පුතේ. ඇහැරලා ඉන්න අය. ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක දාන්න. ප්‍රශ්නයක් ඇති වගේ මට පේන්නේ. කවුරුවත් මොකුත් කියන්නේ නැහැ. ටිකක්වත් දාන්න බලන්න. දැන් මොකද්ද හොයන්නේ? විනාඩියක් දෙන්න. සුට්ටක් දුන්නට කවන්නේ නැත්තම් මේක මග ඇරුණුත් අපරාධයි. හොඳට හිතලා දාන්න. හිතන්න නම් දෙයක් නැහැ. දාගෙන යන්න පුළුවන්. ඒ කියන එකට අදාළ ඉලක්කම් ටික කියන්නකෝ බලන්න. දෙක තුනක්වත් දාන්නකෝ. නැත්නම් මේක දාන්න නම් පුළුවන් ඉතින් ටක ගාලා. කමක් නැහැ. කවුරුත් දාන්නේ නැද්ද? අමනාපෙන් වගේ ඉන්නේ. ඇයි පුතේ කවුරුත් දාන්නේ නැත්තේ? මිල හොයාගන්න බැයිද? මට ඉතින් ඒකත් දන්නේ නැහැ ප්‍රශ්නේ. ඒකද ප්‍රශ්නේ. බාරෝ ගානේ තියෙනවා මිල. ඒ වගේ මිල ගණන් පිළිවෙලින් රුපියල් 2 සහ 4 වෙයි. එහෙනම් දැන් මම හදනවා. ඒක බලන්න ඕන ගාන විභාගෙට ගියාම අන්න ඒක තමයි ප්‍රශ්නේ. ගාන කියවන්න ඕන. හරි. මෙතන තියෙන්නේ MUA බෙදීම PA නේ. මේ තියෙන්නේ MU. MUA කියන්නේ මේක. MUB කියන්නේ මේක. එහෙනම් MUA බෙදීම PA කියලා කියන්නේ 2යි ගානේ දීලා තියෙනවා. PB කියලා කියන්නේ 4යි ගානේ දීලා තියෙනවා. එහෙනම් MUA 30 බෙදීම 2යි. කීයද 15යි. ඊට පස්සේ 15 බෙදීම 2 7.5යි. 10 බෙදීම 2 5යි. 8 බෙදීම 2 4යි. 6 බෙදීම 2 3යි. 5 බෙදීම 2 2.5යි. 3 බෙදීම 2 1.5යි. 1 බෙදීම 2 0.5යි. හරි නේද? හරි. දැන් තේරුණා. හරි දැන් ටක් ගාලා දාන්න මට එහෙනම් අනිත් එක. දැන් ඒකවත් බලමු පුළුවන් ද කියලා. නැත්තම් ඔක්කොමලා නිදි කියලා හිතන්න. එහෙනම් MUB බෙදීම PB කීයද? ආයෙ පෙළි පුරවලා ටක් ගාලා පුරවන්න. හැබැයි ඉක්මනට පුරවන්න ඕනේ. දැන් නම් දාලා තියෙනවා කවුද මන් දන්නේ. 15 7.5යි 5යි 4යි 3යි. කසුන්. ටිකක් දුර හරි. දැන් මට කියන්න පුතේ MUB බෙදීම PB දෙක තුනක්වත් දාන්න වෙලා යන්න බෑ අපරාධනේ වෙලාව ඔයාලගේ ඩේටා ටික කීයද පළවෙනි දෙක දාන්න බලන්න කීයද කියලා නෑ right එහෙනම් 40 බෙදීම 4 10යි 30 බෙදීම 4 4 වරක් 7යි කීයද 28යි 5යි 22ට 4 වරක් 4 වරක් 5 20යි 2යි 5.5යි මේකට 4 වරක් 4 වරක් 3 12යි 3ක් ඉතුරුයි 7යි 5යි 4 වරක් 2.5යි නේද 4 වරක් 1.5යි
මේක 4 වරක් 1යි. මේක 4 වරක් 0.5. හරිද? 10යි දැම්මද කවුරු හරි? ඉස්සල්ලා එකනේ දාලා තියෙන්නේ පුතේ. කමන්නේ එහෙම තමයිද අපි මේ අතින් හදන්න එපා නේ. right right 10යි 7යි 0.5යි නේද? 7.5යි 30 බෙදපුවාම හරි. දසනායක හරි. හරි නේද? right. දැන් එතන එනකම් පැහැදිලිනේ. එතන එනකම් පැහැදිලි. දැන් අපි බලමු ඉතුරු ටික. දැන් සමතුලිතය අපි හොයන්න යන්නේ. පළවෙනි කොන්දේසිය. පළමු ගණයේ කොන්දේසිය මොකද්ද? පළවෙනි ගණයේ කොන්දේසිය සාමාන්තික උපයෝගිතා මූලධර්ම. ඒ කිව්වේ mu a බෙදීම pa සමාන වෙන්න ඕනේ mu b බෙදීම pb ට. මේකට අනුව. තව තුනක් තිබ්බොත් මේව දිගට තියෙනවා. නේද? එහෙනම් මේ ආන්තික උපයෝගීතාවයේ a වල pa වලින් බෙදපුවම සමාන වෙන්න ඕනේ ආන්තික උපයෝගීතාවයේ b වල a භාණ්ඩයේ මිලෙන් බෙදපුවම එන ආකෘතිය. දැන් එහෙම එවුවා කීයක් තියෙද කියලා මට ඔහොම යා කරන්න. mu a බෙදීම pa සමාන mu b බෙදීම pb කීයක් තියනවද? එකද තියෙන්නේ? එකයි තියෙන්නේ. ඔව්. අඳින්න බලන්න. ඔන්න තියෙනවා 7.5. ඊට පස්සේ 2.5 1.5 දශම 5 නේද? මේ එක සමාන වෙන්න ඕනේ නැහැ. එහෙනම් දැන් අපිට තියෙනවා සමතුලිත අවස්ථා 4ක්. සමතුලිත අවස්ථා 4ක් තියෙනවා. ඒකනේ ප්‍රශ්නේ. මේකට අනුව මේ පළවෙනි ගණයේ කොන්දේසිය තෘප්ත වෙන අවස්ථා 4ක් තියෙනවා. තේරුණාද කියන එක? හරි. එතෙන් නේද තේරුණා නේද පුතේ? පැහැදිලිනේ? right. එහෙම අවස්ථා 4ක් තියෙනවා. ඊට පස්සේ දැන් මේ අවස්ථා 4ක් තියෙන හින්දා පාරිභෝගිකයා සමතුලිත වෙන්නේ අනිවාර්යයෙන්ම එක අවස්ථාවක. ඒ අවස්ථාව හොයන්න තමයි අපි දෙවෙනි ගණයේ කොන්දේසිය චෙක් කරන්නේ. දෙවෙනි ගණයේ කොන්දේසිය චෙක්. දෙවෙනි ගණයේ කොන්දේසිය මොකද්ද? A QA PA වලින් වැඩි කරපලා එකතු කරන්න ඕනේ QB PB ඒක සමාන වෙන්න ඕනේ M ට. M කියන්නේ වැය කළ හැකි ආදායම. වැය කළ හැකි ආදායම කීයද? වැය කරන්න පුළුවන් ආදායම කීයද? දැන් මොකක්ද මම මේ බලන්නේ ඔයාලා අවධානයෙන් ඉන්නේ කියලා. මේ ගානේ හැටියට වැය කළ හැකි ආදායම කීයද? එකනේ කියන්නේ. නැත්නම් මට තේරෙන්නේ නැහැ කියලා හිතෙන්නේ උතේ. වැය කළ හැකි ආදායම කීයද? right right. අවධානයෙන් ඉන්න. 38යි. right. 38යි. ඒක හරි. දැන් 38ට සමාන වෙන්න ඕන. දැන් කොහොමද ඒක බලන්නේ? දැන් මට කියන්න මේ B භාණ්ඩයෙන් ඒකක කීයක් පරිභෝජනය කරනවද? 7.5යි. 7.5ට අදාළ B භාණ්ඩයේ ඒකක ප්‍රමාණය 2යි. ඊට පස්සේ A භාණ්ඩය D භාණ්ඩේ පරිභෝජනය කරන්නේ K හා සමානවම එකක්. ඒකෙන් ඒකක ප්‍රමාණයක් 2යි. දෙකෙන්ම 2. එහෙනම් දැන් මේ පළවෙනි එකේ මිල කීයද? ඒකක ප්‍රමාණය 2යි. A වලින් මිල 2යි. ධන මේකේ ඒකක ප්‍රමාණය 2යි. මිල 4යි. අපි දැන් දන්නවනේ ගාන. එතකොට 2 + 2 4 ධන 8යි. 8යි 4යි 12යි. 12 විශාලයි උඩයි 38ට වඩා. එහෙනම් මේක සමතුලිතය නෙමෙයි. තේරුණාද? දැන් මෙහෙම අදපුවාම මේ පැත්ත එකතු වෙන්නේ 12යි. 12 38ට සමාන නැහැනේ. එහෙනම් සමතුලිතය නෙමෙයි. පළවෙනි එක සමතුලිතය නෙමෙයි. දැන් දෙවෙනි එකට යන්න. මේවා පුරුදුච්චාම ටක් ගාලා හිතිනුත් හදලා ගත්තා. එහෙනම් චරුණනේ නේද? දෙවෙනි ලක්ෂය A කියන භාණ්ඩයෙන් ඒකක කීයද?
ඒ කියන භාණ්ඩයෙන් ඒකක කීයක්ද කියන පරිභෝජනය කරන්නේ? හරි කියන්න බලන්න ඒ කියන එකෙන් ඒකක කීයක්ද? උග්ගාලා දාන්න. ඒ කියන එකෙන් ඒකක කීයක්ද පුතේ පරිභෝජනය කරන්නේ? දෙවෙනි ලක්ෂයට අදාළව right. B කියන එකෙන් කීයද? A කියන එකෙන් කෙනෙක් දැම්ම හරි 6යි. B කියන එකෙන් කීයයිද? 5යි. right very good. එහෙනම් A කියන එකෙන් 6යි. B කියන එකෙන් 5යි. හරිද? දැන් අපි බලමු. A කියන එකෙන් 6 වැඩි කිරීම 2 ධන. මේක 5 වැඩි කිරීම 4. බලමු 12යි ධන 20යි 32 උඩයි 38ට එහෙනම් එයත් නෙමෙයි එහෙනම් මෙයත් වැරදි සමතුලිතයි ඊට පස්සේ එකයි දක්වන්න පහ එහෙනම් A කියන එක්කෙනාගෙන් 7යි B කියන එක්කෙනාගෙන් 6යි 7යි 6යි එහෙනම් A ගෙන් 7යි 7 වැඩි කිරීම 2 ධන 6 වැඩි කිරීම 4 4 2 14යි 24යි 38යි සමානයි 30යි දැන් මොකද වෙලා තියෙන්නේ පළවෙනි කොන්දේසියත් තෘප්ත වෙනවා 1.5 මෙතන දෙවෙනි කොන්දේසියත් තෘප්ත වෙනවා එතන එහෙනම් ඒ වෙලාවේදී පාරිභෝගිකයා සමතුලිත වෙන්නේ A කියන භාණ්ඩයෙන් කීයද B කියන භාණ්ඩයෙන් කීයද කියන භාණ්ඩ A ගෙන් කීයද B ගෙන් කීයද කියලා එකටම දාන්න A ගෙන් මෙච්චරයි B ගෙන් මෙච්චරයි කියලා A ගෙන් කීයද B ගෙන් කීයද සමතුලිතයේදී A ගෙන් පරිභෝජනය කරන්නේ කොච්චරද B ගෙන් කොච්චරද කියන්නේ A ගෙන් කොච්චරද B ගෙන් කොච්චරද ඒක මම දැන් කිව්වා උත්තරේ කවුරු හරි කියන්න පුතේ A ගෙන් කොච්චරද B ගෙන් කොච්චරද කියලා අතයි 6යි right හරි මම තේරුණාද බලන්න තියෙන එච්චරයි ඔයාලා මෙතන හිටියනම් මට ඇහියයිකිනේ හා එහෙනම් හරිනේ ඒට අදාළව 1.5 තියෙන්නේ 7 බීට අදාළව 1.5 තියෙන්නේ 6 එහෙනම් මේ පාරිභෝගිකයා සමතුලිත වෙන්නේ A ගෙන් ඒකක 7කුත් B ගෙන් ඒකක 6කුත් පරිභෝජනය කරලා සමතුලිත වෙනවා මේ කොන්දේසි දෙකම තෘප්ත වෙනවා මම හිතන්නේ මම කිව්ව අර 75 තේරුණා අපි අර සංඛ්‍යා නැතුව ගාන කරනකොට ඉතුරු 25 දැන් තේරුණා කියලා මම හිතනවා මේක මම ප්‍රශ්නයක් ඔයාලට දුන්නේ නැද්ද ඒවල තිබ්බේ නැද්ද ප්‍රශ්නයක් දෙන්නම් විභාග ප්‍රශ්න පත්‍රය අරන් බලන්න ප්‍රශ්න තියෙනවා මේක ඒ අතරතුර මම එකකුත් දෙන්නම් භාණ්ඩ දෙකක් නෙමෙයි 3-4ක් තියෙන එකක් එතකොට ඔයාලට හදලා බලන්න පුළුවන් පැහැදිලි නේද පුතේ ඒක right ඔන්න ඔහොම තමයි අපි පාරිභෝගික සමතුලිතය ආන්තික උපයෝගීතා මූලධර්මයේ යටතේ හොයන්න හරිද සාමාන්තික උපයෝගීතා මූලධර්මයයි පළවෙනි ගණනේ කොන්දේසිය පස්වෙනි ගණනේ කොන්දේසිය කියන දෙකම තෘප්ත වෙන්න ඕන හරි right ඊළඟට තියෙන්නේ උදාහරණයක් මේ සංඛ්‍යා තත්ත්ව දීලා නෙමෙයි විජීය ගණිතමය ක්‍රමයට මේක මං හදන්නේ නැහැ උදේ මේ කවදාවත් විභාගයට අහලා නැහැ අපි සීමාව දන්නේ නැතුව මුලදී ඉගන්නේ මේක ඉගෙන ගන්න උවමනා නම් විභාගයට එන්නේ නැහැ ඉගෙන ගන්න උවමනා කෙනෙක් හිටියොත් මට මේල් එකක් දාන්න මං කියලා දෙන්නම් මේක හදන්නේ කොහොමද කියලා ඒකට න්‍යාස නිශ්චායක සහ අවකලනීය කියන ටික ඔයාලා ඉස්සෙල්ලා ඉගෙනගෙන ඉන්න ඕන ඒක ඕනේ නැහැ ඊට පස්සේ ආන්තික උපයෝගිතා න්‍යායේ දුර්වලතා ඔතෙන් එනකම් පැහැදිලිනේ හරි අර ගාන ඕනේ නැහැ ඒක අපි හදන්නේ නැහැ ඒක ටිකක් ගැඹුරු නෑ දැම්මෝ යාලට ඒක වැඩි ඒක මං ඩිලීට් කරන්නත් ඉතින් අමතක වුණා හරි ආන්තික උපයෝගිතාවේ දුර්වලතා ඒවා නම් ඉතින් කියාගෙන යන්නනේ තියෙන්නේ උපයෝගිතාවේ සංඛ්‍යාත්මකව මැනිය හැකි බව බාන දුර්වලතාවයක් නෙවෙයිද කියලා
උපයෝගීතාවයේ සංඛ්‍යාත්මක මෙන්නිය හැකි බව කියන එක දුර්වලයි. දැන් ඔයාලා මොකක් හරි භාණ්ඩයක් පරිභෝජනය කරපුවාම ඒකේ උපයෝගීතාවයේ සංඛ්‍යාත්මකව කියන්න කියනවා. පුළුවන්ද කියන්න? දැන් මේක ඉවර වෙලා බලන්න තේ එකක් බීලා උපයෝගීතාවය කීයද කියලා අම්මට කියන්න අම්මට හරි තාත්තට. පුළුවන්ද කියන්න? ඉනාවේ එක්ක අංගොඩ ගිහින් ගයි. යකෝ අරකට පිස්සු හැදිලා කියලා. ඇයි? භාණ්ඩයක් පරිභෝජනය කරලා උපයෝගීතාවයේ ඉලක්කමින් කියනවා. කියන්න බෑ. ඒකින්ද මේක දුර්වල න්‍යායක් කියලා කියනවා එක හේතුවක්. අනිත් එක තමයි ඊනවන ආර්ථික උපයෝගිතා සිද්ධාන්තය ආත්මගත පරීක්ෂණ ක්‍රමවේදයකි. ඒකත් ඇත්තනේ. දැන් හැමෝගෙම උපයෝගීතාවය පළවෙනි එකකින් පස්සේ දෙවෙනි එකේදී අඩු වෙනවා. ඊළඟ එකේදී ඊට වඩා අඩු වෙනවා කියලා අපිට හැමෝගෙම එහෙම කියන්න බෑ. ඇයි මේක ආත්මගත සංකල්පයක්. සමහර විට පළවෙනි එකට වඩා දෙවෙනි එකේදී උපයෝගීතාවය වැඩි වෙන්න පුළුවන්. මම මොන වගේවද කියලා කියන්නේ නැහැ. ඊට පස්සේ තව එකකදී ඊට වඩා වැඩි වෙන්න පුළුවන් එක එක්කෙනාම. එතකොට මේ ආත්මගත සංකල්පයක් හැමෝටම එක විදිහයි කියලා සාමාන්‍යකරණය කිරීමක් මේකේ දුර්වලතාවයක් කියලා තමයි කියන්නේ. ස්වායත්ත උපයෝගිතා කල්පිතය නිසා ඒකවද අපි අර ස්වායත්ත උපයෝගිතා කල්පිතය කියලා කිව්වේ මං කිය කිසියම් භාණ්ඩයක් පරිභෝජනය කිරීමෙන් ලබන මුළු උපයෝගීතාවය ඒ භාණ්ඩය පමණක්ම පාවිච්චි කිරීමෙන් ලබන උපයෝගීතාවයේ ශ්‍රිතයක් කියලා. ඒ කියන්නේ අඹ ගෙඩි කාගෙන කන එකේ උපයෝගීතාවය අඹ මත පමණයිම රඳාපවතී. ඒකට ඒකට ලුණු දුන්නොත් ඊට වඩා උපයෝගීතාවයක් හම්බ වෙනවා. හැබැයි අපි කියන්නේ ඒ ලුණු තවත් දේවල් ඒකට සම්බන්ධ කරලා උපයෝගීතාවය ගණනය කරනවා කියන එක කියන්නේ නැහැ මෙතෙන්දී. අඹ ගෙඩිය මත පමණමයි කියලා කියන්නේ. ආදේශනයක් වූ ආදේශකයක් ඒකට නැහැ කියලා තමයි උපකලන. ඒකත් ඉතින් තාත්වික නැහැ. අනිත් එක තමයි මුදලේ ආන්තික උපයෝගීතාවය හීන වෙන්නේ නැහැ කියලා කියන්නේ. එහෙම වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට කෝටි 10ක් විතර තියෙන මිනිහෙකුට රුපියලක උපයෝගීතාවය වඩා වැඩි නැද්ද මේ හිඟන මිනිස්සෙක් ගාව තියෙන රුපියලේ ඒ මිනිස්සයාට තියෙන උපයෝගීතාවය? මම දන්නේ නැහැ හිඟන මිනිස්සු ඊට වඩා පොහොසත්ද කියලා. අපි නිකන් සංකල්පයක් හැටියට වැඩි. කෝටි 10ක් තියෙන මුත්කලයාගේ රුපියලේ කන් ලැබෙන උපයෝගීතාවයට වඩා වැඩි උපයෝගීතාවයක් මේ හිඟන මිනිස්සයා ළඟ තියෙන එකකින් ලැබෙනවා. එහෙම වෙන්නේ නැහැ කියලාත් අපි උපකල්පනය කරනවා නේ. ඒකත් වැරදි කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ආන්තික උපයෝගීතා න්‍යායයේ ප්‍රයෝජන භාණ්ඩ මිල තීරණය වන ආකාරය පෙන්වුම් කිරීම, ඉල්ලුම් මක්‍රේ ගොඩ නැගීමට, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමට. ඒකට මම ටියුට් එකක් එවලා ඇති. ඒක චුට්ටක් බලන්න. ඒක ඒවා කියව ගන්න දෙමින් ඒවා ටිකක් බලන්න. ඊට පස්සේ බලමු මේ ආන්තික උපයෝගීතා න්‍යාය හීනවන ආන්තික උපයෝගීතා න්‍යාය මේක මැකෙන්නේ. හීනවන ආන්තික උපයෝගීතා න්‍යායයෙන් ඉල්ලුම් මක්‍රේ ව්‍යුත්පන්න කරන්නේ කොහොමද කියලා. ඒකටත් මම වෙනම ටියුට් එකක් එවලා ඇති. ඒකත් බලා ගන්න. මම මෙතනින් විස්තර කරන්න. ඊනවන ආන්තික උපයෝගීතාවය රූපසටහන මට අඳින්න වෙනවා. ඒකනේ වැඩි. ඔයාලා ගාව තියෙනවා. එතන උපකල්පන ටික ඔයාලා කියව ගන්න. එමනේ කියන්නේ මේ තියෙන්නේ හීනවන ආන්තික උපයෝගීතාවයට අනුව අඳින ලද ආන්තික උපයෝගීතා වක්‍රය. හරි. මේ තියෙන්නේ ඉල්ලුම් වක්‍රය. ඔයාලගේ ඇඳලා තියෙන අයනින්න ඕනේ නැහැ. මට ඇඳපු එකක් නැහැ නේ. ඇඳපු එකක් ප්‍රසන්ටේෂන් එකේ තිබ්බා. හැබැයි මේකට යනකොට වඩා ලීසි මොකද ඇඳගන්න. x1 x2 x3 x4 x1 x2 x4 mu1 mu2 mu3 mu4 මේක p1 p2 p3 p4 x1 x2 x3 4 මේක d මේක m. හරි. දැන් ආන්තික උපයෝගීතා වක්‍රයේ මොකද්ද කියවෙන්නේ?
ආන්තික උපයෝගිතා වක්‍රයෙන් කියවෙන්නේ mu1 ඒකක ප්‍රමාණය x කියන භාණ්ඩයෙන් x එක ප්‍රමාණයක් ලබා ගැනීමෙන් ලබන උපයෝගිතාවය mu1යි. තේරුණාද? x කියන භාණ්ඩයෙන් අපි හිතමු ප්‍රමාණය x1ක් 100ක් කියලා හිතන්න ඕනේ. ඒ ප්‍රමාණය ලබා ගත්තොත් ලබන උපයෝගීතාවය අපි හිතමු util 50යි. හරිද? එහෙනම් පරිභෝජනය කරන ඒකක ප්‍රමාණය 150 දක්වා වැඩි කරනවා. x2 දක්වා. ඒ වැඩි කරනකොට දැන් ඊනෝන ආන්තික උපයෝගීතා න්‍යායයට අනුව උපයෝගීතාවය කීයද වෙන්නේ? 40. අඩු වෙනවා. ආන්තික උපයෝගීතාවය සමාන වෙනවා භාණ්ඩයේ නිලට. Tx මතකද? ආන්තික උපයෝගීතාවය අර පළවෙනි උදාහරණයේදී A කියලා විතරක් ගත්ත එකේදී පරිභෝජනය කරන භාණ්ඩයේ මිලට සමාන වෙන මට්ටමේදී තමයි පාරිභෝගිකයා සමතුලිත වෙන්නේ. MUA සමානයි PA වෙන වෙලාවෙන් සමතුලිත උනේ. MUA විශාලයි PA වෙලාවෙත් නෙමෙයි. MUA උඩයි PA වෙලාවෙත් නෙමෙයි. මේ වෙලාවෙත් තමයි සමතුලිත. හරිද? ඒ විදිහට ගත්තාම x1 කියන භාණ්ඩ ප්‍රමාණය පරිභෝජනය කරනකොට ලබන උපයෝගීතාවය mu1යි. mu1 පරිභෝජනය කරන වෙලාවේදී මිල 50යි. හැබැයි භාණ්ඩ ඒකක ප්‍රමාණය වැඩි කරනකොට ලබන උපයෝගීතාවය ක්‍රමයෙන් හීන වෙන නිසා mu2 දක්වා උපයෝගීතාව ආන්තික උපයෝගීතාවය පල්ලෙහා බහිනවා. ඒ කියන්නේ මිල පහළ බහිනවා. ඇයි? mu2 දක්වා මිල අඩු වෙන්න ඕනේ නිසා. ඒක තවදුරටත් 200 දක්වා වැඩි කරොත් 200 හරි 250 හරි කමන්නේ 200 දක්වා වැඩි කරොත් එහෙනම් ආපහු ආන්තික උපයෝගීතාවය ක්‍රමයෙන් පල්ලෙහා බහිනවා 100 දක්වා. ඒ කියන්නේ මිල px. එහෙනම් පරිභෝජනය කරන භාණ්ඩ ප්‍රමාණය වැඩි වෙන්න ආන්තික උපයෝගීතාවය ක්‍රමයෙන් අඩු වෙනවා. ආන්තික උපයෝගීතාවය සමාන වෙන්න ඕනේ ඒ භාණ්ඩයේ මිලට. එහෙනම් මේ මිලයන් ටික අපිට මේ අක්ෂයට යා කරොත් දැන් මොකද වෙලා තියෙන්නේ? භාණ්ඩ ඒකක ප්‍රමාණය x එකේදී මෙතන p. එහෙනම් භාණ්ඩ ප්‍රමාණය වැඩි වෙනකොට මිල අඩු වෙනවා. භාණ්ඩ ප්‍රමාණය වැඩි වෙනකොට මිල අඩු වෙනවා. එහෙනම් මිල අඩු වෙනකොට ප්‍රමාණීය වැඩිවීම තමයි අපි මාසල් යානු ඉල්ලුම් න්‍යාය කියලා ඉගෙන ගත්තේ. ඉල්ලුම් නීතිය කියලා ඉගෙන ගත්තා. මතකද දන්නේ? අඩු මිලේදී වැඩි ඉල්ලුමකුත් වැඩි මිලේදී අඩු ඉල්ලුම. එහෙනම් මේ ආන්තික උපයෝගීතා වක්‍රය තුලින් අපිට ඉල්ලුම් වක්‍රය ව්‍යුත්පන්න කරන්න පුළුවන්. පැහැදිලිද? right. ඒක තමයි අපි ආන්තික උපයෝගීතාවය මගින් ඉල්ලුම් වක්‍රය ව්‍යුත්පන්න කරන්නේ. මේ පාඩම එච්චරයි. පාඩම කියන්නේ ඒ කොටස හරි. එතන වෙනකම් පැහැදිලි නේ? alright. දැන් අපි පාරිභෝගික හැසිරීම පිළිබඳ න්‍යායන් වල සංඛ්‍යා සූචක ක්‍රමය තමයි ඉගෙන ගත්තේ. දැන් අපි ඊට පස්සේ කරන්න යන්නේ ඔයාලට මතකද දන්නේ ආන්තික උපයෝගීතා න්‍යායන් වල අර අපි මුලින්ම ඉගෙන ගත්ත සටහනේ තිබ්බ අනිත් පැත්තට තිබ්බේ මොනවද? තව න්‍යායන් දෙකක්. එකක් තමයි අපේක්ෂා වක්‍ර විග්‍රහය. අනිත් එක තමයි ප්‍රත්‍යක්ෂ වර්ණ න්‍යාය. ඒක එන්නේ මොන ක්‍රමයේ යටතේද? ක්‍රම සූචක ප්‍රවේශය යටතේ. ක්‍රම සූචක ප්‍රවේශය කියේ මොකද්ද? ක්‍රම සූචක ප්‍රවේශයේ යටතේ උපයෝගීතාවය සංඛ්‍යාත්මකවම ඉන්න ඕනේ. සංඛ්‍යාත්මකවම ඉන්න බෑ කියන එකේ තමයි පිහිටලා ඉන්නේ. සංඛ්‍යාත්මකවම ඉන්න අවශ්‍ය නෑ කියලා කියනවා උපයෝගීතාව. එහෙනම් කිසියම් ආකාරයකට පෙළ ගැස්වීමක් පමණයි කරන්න පුළුවන් කියලා තමයි ක්‍රම සූචක ප්‍රවේශයේ යටතේ පාරිභෝගික හැසිරීම පිළිබඳ න්‍යායන් අධ්‍යයනය කිරීම ආර්ථික විද්‍යාඥයින් විසින් ඉදිරිපත් කරේ. මේකෙදිත් ආන්තික උපයෝගීතා න්‍යාය යටතේදී වගේම අපි උපකල්පන කීපයක් පාවිච්චි කරනවා. ඒ ටික බලමු. මේ
අයින් වෙන්න එපා පුතේ. සාමාන්‍යයෙන් අරකට වඩා ටිකක් මේක ගැඹුරට යනවා මේ උපේක්ෂා වක්‍ර විග්‍රහය. අනිත් දවසේ නොතේරිලා යයි මෙලෝදියක් කට්ටිය ගියොත් ආ. right. පූර්ණ තොරතුරු පවත්නා බව. එහෙනම් මේකේ පළවෙනි උපකල්පනය තමයි පූර්ණ තොරතුරු පවත්නා බව. පූර්ණ තොරතුරු ගන්න. ඉස්සලකේදී වගේම මේකේ පූර්ණ තොරතුරු කොහොමද දන්නවා කියලා කියන්නේ. දැන් ඔයාලා බලන්න විශේෂයෙන් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ වාහන වෙළඳපොළකට ගිහිල්ලා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ වාහන වෙළඳපොළකට ගියොත් දැන් මේ වාහනේ ඔයා ගාව තියෙන්නේ මම තමයි ගන්න. මම දන්නවාද දැන් ඔයාගේ වාහනේ ඔයා ගාව තියෙන වාහනේ ඔයා දන්නවා ලෝවර් ආම් එක පුරුල් වෙලා. බෝල් ජොයින් ගිහිල්ලා. CV ජොයින් ගිහිල්ලා. එක්ක චැසිය පුපුරලා. ඔය ඔක්කොම තොරතුරු ඔයා දන්නවා. හැබැයි මම ගන්න යන්නේ මම දන්නවද? මම එකක්ම මම දන්නේ. තුට්ටක් දුවලා බලපුවම බෝල් ජොයින්ට් එක විතරක් අහුවේ. ලෝවර් ආම් එකේ තියෙන දඩ පිටි ගාලා වලවල් වලට යන්න ඕනේ ඒක අහුවේ. මේ පාරවල ලෝකයක් නැහැ නේ. එක්ක බුස් එකක් ගිහිල්ලා නේ ඒව අහුවෙන්නේ. පස්සේ ලොකු කැඩිච්ච පාරවල් වල යනකොට. එතන තියෙනවා තොරතුරු අසමමිතිකතාවය. ඒ කියන්නේ වාහනය අයිතිකාර දැනට අයිතිකාරය විකුණන මිනිස්සයා දන්නවා සියලු තොරතුරු. හැබැයි ගන්න මිනිස්සයා තොරතුරු දන්නේ ඉතා අඩුයි. එහෙනම් මේ න්‍යායෙදි කියනවා එහෙම නෑ. ගන්න මිනිස්සයා විකුණන මිනිස්සයා දෙන්නම ඒ සම්බන්ධයෙන් පූර්ණ තොරතුරු දන්නවා කියන්නේ. ඒක තමයි පළවෙනි උපකල්පනය. දෙවෙනි එක තාර්කිකත්වය. තාර්කිකත්වය කියලා කියන්නේ තාර්කික පුද්ගලයෙක් කියලා කියනවා. තමන් ගන්න භාණ්ඩය තමන් පරිභෝජනය කරන භාණ්ඩ සංයෝගය භාණ්ඩ පැස පරිභෝජනය කිරීමෙන් උපරිම තෘප්තියක් ලබන ආකාරයට තමයි මේ භාණ්ඩ පැස තෝරාගන්නේ කියන්නේ. ඒක ඉස්සෙල්ලා කියපු එක වගේම. ඊට පස්සේ උපයෝගීතාවයේ ක්‍රම සූචක සංකල්පයක. උපයෝගීතාවයේ ක්‍රම සූචක සංකල්පයක් කියලා කියන්නේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ පළවෙනි පරිභෝජනය පළවෙනි භාණ්ඩයේ පරිභෝජනය කිරීමෙන් ඒක 25යි. දෙවෙනි එකෙන් 120යි. ආදී වශයෙන් සංඛ්‍යාත්මකවම ඉන්න ඕනේ නෑ. ක්‍රම සූචකයි කියලා කියන්නේ දැන් අපි හිතමු අඹ ගෙඩි දෙකක් තියෙනවා. ඊට පස්සේ දැන් මේකයි ක්‍රම සූචක කියලා කියන්නේ. අඹ ගෙඩි දෙකක් තියෙනවා, දූරියන් ගෙඩි දෙකක් තියෙනවා. දැන් සමහර අයට කාටට කෙලවුණු නැති සමහර අයට අයින් වෙන්න හිතෙනවා දූරියන් කියනවා. හරිද? දැන් මේ දෙක වෙන වෙනම පරිභෝජනය කරපුවම ලබන උපයෝගීතාවය මේකෙන් 50යි මේකෙන් 100යි කියලා කියන්න බෑ කියලා මේ කියන්නේ. එහෙනම් කොහොමද? අඹ ගෙඩි දෙකක් කාපුවම ලැබෙන උපයෝගීතාවයට වඩා වැඩි දූරියන් ගෙඩි දෙකක් කාපුවම ලැබෙන උපයෝගීතාවය. ඒකයි ක්‍රම සූචක කියලා කියන්නේ. ඉලක්කමක් කියන්නේ මේකට වඩා වැඩි. එහෙම නැත්නම් මේකට වඩා අඩුයි. එහෙම නැත්නම් මේක පරිභෝජනය කරපුවම ලැබෙන උපයෝගීතාවය වාගේ දෙගුණයක් මේක පරිභෝජනය කරපුවම. එහෙම නැත්නම් මේක දෙක පරිභෝජනය කරපුවම ලැබෙන උපයෝගීතාවය වාගේ භාගයක් තමයි මේක පරිභෝජනය. ඒ ආදි වශයෙන් අර පෙළගස්සලා ඒකට වඩා මේක වැඩි මේකට වඩා අරක වැඩි කියලා කියන්න ඕන එකක් කමක් නැහැ ඔය කියන්නේ. ඔය මේ දැන් යන්න පුළුවන් හෙල්ලු පස්සේ යන්නේ උන් කියනවා මේකට වඩා අර ළමයා හොඳයි මේ ළමයා මේක කියන්න බෑනේ. ඔය ඒ වගේ අර සංසන්දනාත්මකව කියපුවාම ඇති. ඒක තමයි අපි ක්‍රම සූචක ක්‍රමයක් කියලා කියන්නේ. ඊට පස්සේ උපයෝගීතාවයේ ගුණන ශ්‍රිතයයි. ගුණන ශ්‍රිතයක් කියලා කියන්නේ දැන් අර ඉස්සල්ලා එකේදී ආකලන ශ්‍රිතයක්. ඇයි? පරිභෝජනය කරන භාණ්ඩවල මුළු උපයෝගීතාවය පරිභෝජනය කරන භාණ්ඩ ඒකක ප්‍රමාණය මත පමණක් අඳා බැලුවා. මේකෙදී එහෙම නෑ. ගුණන ශ්‍රිතයක් කියලා කියන්නේ ඒ පරිභෝජනය කරන භාණ්ඩයට පවත්නා වූ ආදේශන සහ අනුපූරක භාණ්ඩවල පැවතීමත් මේකට ගණනය කරනවා. ඒ කියලා කියන කෙටියෙන්ම අර අඹ ගෙඩි පරිභෝජනය කරපුවාම අඹ ගෙඩි වලින් ලැබෙන උපයෝගීතාවය විතරක් නෙවෙයි ලුණු පාවිච්චි කරොත් ලැබෙන උපයෝගීතාවයත් අපි මෙතෙන්දී ප්‍රයෝජනයට ගන්නවා. ඒකයි ගුණන ශ්‍රිතයක් කියලා කිව්වේ. ආන්තික ආදේශන අනුපාතකය ක්‍රමයෙන් හීන වේ. ඉස්සෙල්ලා මොකද්ද? ආන්තික උපයෝගීතාවයේ ක්‍රමයෙන් හීන වේ. එහෙම නැත්නම් හීන වන ආන්තික උපයෝගීතාවය. දැන් ආන්තික ආදේශන අනුපාතයේ ක්‍රමයෙන් හීන වේ. ඒක මම කරනවා.
ආන්තික ආදේශන අනුපාතය කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ මේ පාරිභෝගිකයා හැසිරෙන්නේ තමන්ගේ තෘප්තිය උපරිම කරගන්න යන්නේ මොකක් පදනම් කරගෙනද? වර්ණය පදනම් කරගෙන. වර්ණය නෙමෙයි අල්රා යන්නේ වර්ණය. වර්ණය කියලා කියන්නේ කැමැත්ත. කැමැත්ත පදනම් කරගෙන තමයි පාරිභෝගිකයා තෘප්තිය උපරිම කර ගැනීම සඳහා භාණ්ඩ පරිභෝජනය කරන්නේ. එහෙම බත්තහම මේ වර්ණය පිළිබඳව පාරිභෝගිකයා සතු පවත්නා වූ දත්ත කීපයක් තමයි මම මේ දීලා තියෙන්නේ. පූර්ණත්වය. පූර්ණත්වය කියලා කියන්නේ දැන් මෙතන තියෙනවා x y අපි හිතමු අඹ දොඩම් කියලා. පාරිභෝගිකයාට මේ කැමැත්ත සම්බන්ධයෙන් මෙන්න මෙහෙම වෙන්න ඕන. ඔයාට අඹ ගෙඩියක් හරි මේවා හොඳට ඉතින් ආදේශ කරගත්ත හැකි යන්නේ ඔය පාරේ ඕන කෙනෙකුට. එහෙම ආදේශ කරගෙන හිතලා බලන්න. මේ x y කියලා දෙන්නේ හරි ಜಾති දෙකක් හරි තියෙනවා. මට අඹ ගෙඩිය පරිභෝජනය කරපුවාම ලැබෙන උපයෝගීතාවය අනිවාර්යයෙන්ම දොඩම් ගෙඩිය පරිභෝජනය කරාට වඩා වැඩි කියලා අනිවාර්යයෙන්ම වැඩි කියලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මට තව එකක් ගමුකෝ. දූරියන් රඹුටන් ගත්තොත් පළතුරු විතරමයි ගන්න. මේක අපි ගත්තොත් PQ කියලා. දැන් Q පරිභෝජනය එහෙනම් රඹුටන් පරිභෝජනය කිරීමෙන් අනිවාර්යයෙන්ම මට දූරියන් පරිභෝජනය කරාට වඩා වැඩි උපයෝගීතාවයක් ලැබෙනවා. හරිද? එහෙම කියන්න පුළුවන් මේ පැත්තට. එහෙම නැත්නම් තව කියන්න පුළුවන් x අඹ පරිභෝජනය කිරීමෙන් ලැබෙන උපයෝගීතාවයට සමාන හෝ වැඩි උපයෝගීතාවයක් ලැබෙනවා මට දොඩම් පරිභෝජනය කිරීම. එහෙම කියන්න පුළුවන්. පූර්ණයි. හරි. මේකෙදි අනිත් පැත්තට ඕනනම් කියන්න පුළුවන්. දූරියන් රඹුටන් පරිභෝජනය කිරීමෙන් ලැබෙන උපයෝගීතාවයට වඩා අඩු හෝ සමාන උපයෝගීතාවයක් ලැබෙන්නේ මට දූරියන් පරිභෝජනය. ඊට පස්සේ x සහ y උපේක්ෂා සහගතයි. p සහ q උපේක්ෂා සහගතයි. ඒ කියන්නේ මේ දෙකම පරිභෝජනය කිරීමෙන් ලැබෙන උපයෝගීතාවය අර උපේක්ෂා සහගතයි. සමානයි වගේ නිකන්. මට ඔය කෝක කෑවත් එකයි යන්නේ. නේ? මට ඔය කෝක බැන්දත් එකයි යන්නේ වගේ. ඒ වගේ කෝකත් එකයි. වර්ණය එහෙමයි. වර්ණයේ තියෙන එක ලක්ෂණයක්. ඊට පස්සේ පරාවර්තිතාවය. පරාවර්තිතාවය කියලා කියන්නේ පරාවර්තිතාවය කියලා කියන්නේ මේ අඹ සහ දොඩම් x සහ y පරිභෝජනය කිරීමෙන් ලැබෙන උපයෝගීතාවය සමාන හෝ විශාලයි අනිවාර්යයෙන්ම මේ p හෝ q පරිභෝජනය කිරීමෙන් ලැබෙන උපයෝගීතාවයට වඩා. හැබැයි ඒක තව ටිකකින් මෙහෙම වෙන්නේ නැහැ කියලා කියනවා. පරාවර්තිතාවය. පාරිභෝගිකයා එහෙම වෙන්නේ නෑ වර්ණේ. ඊට පස්සේ අනුරූපතාවයේ සංක්‍රාන්තිත්වය. ඒවා එහෙම ගැඹුරට මතක තියාගන්න අවශ්‍ය නෑ. අනුරූපතාවය කියලා කියන්නේ දැන් x ට වඩා මං y වලට කර්මති අඩුයි කියලා දැන් කියන මිනිහා තව සුට්ටකින් මෙහෙම කියන්න බෑ. මං කැමති වැඩි නෑ කියලා. හරි. අනිත් එක සංක්‍රාන්තිත්වය කියලා කියන්නේ ඔයාලා 9 වසරේ ගණිතයේ පොතේ 3 වෙනි පාඩමේදී ඉගෙන ගත්ත ප්‍රත්‍යක්ෂ කියලා එකක් මතකද දන්නේ? ප්‍රත්‍යක්ෂ පාඩම කියලා a b ට සමානයි b c ට සමානයි ඒ නිසා a c ට සමානයි කියලා ඉගෙන ගත්තා නේ. අන්න ඒ වගේ එකක් තමයි මෙතෙන්දි කියන්නේ සංක්‍රාන්තිත්වය කියලා කියන්නේ a ට කැමති b ට වඩා b ට කැමති c ට වඩා. එම නිසා එහෙනම් a ට කැමති අනිවාර්යයෙන්ම c ට වඩා. පැහැදිලි නේ? right. ඔය චුටි
පසුබිමත් මතක තියාගෙන අපි ඉදිරියටම යන්න. දැන් ආපහු ටිකක් මේ මොනවද අවධානය යොමු කරන්න. හරිද? දැන් අපි යන්නේ මේ ක්‍රම සූචක ක්‍රමයේ යටතේ උපයෝගීතාවය ගැන කතා කරනකොට උපේක්ෂා වක්‍ර විග්‍රහය යටතේ එහිදී භාවිතා කරන ප්‍රධානම මෙවලම තමයි අපේ උපේක්ෂා වක්‍රය. උපේක්ෂා කියපුවම ඒ වචනෙන්ම තේරෙනවා උපේක්ෂා සහගතයි කියලා කියන්නේ. නේ? සමානව සලකනවා වගේ නේ. එහෙනම් අපි බලමු දැන් උපේක්ෂා වක්‍රය. මේකෙම තියෙන ඒවා දාන්න මම මේ බලන්න මොකද නැත්තම් ඔයාලට ආයේ මම මෙතන වෙන අකුරු දාපුවම එකක් පැටලෙන්නේ. x1 x2 නැත්නම් මෙතන මම xy දැම්මොත් ආයෙ මොකක්ද? මේ තියෙන්නේ x1 භාණ්ඩය සහ x2 භාණ්ඩය කියන භාණ්ඩ දෙක පරිභෝජනය කරපුවාම ලැබෙන උපයෝගීතා මට්ටම් දක්වන තලයක්. අපි හිතමු ඔය දාගන්න මේක x1 x2 මේක අපි හිතමුකෝ මොනවාද ලුණු නැත්නම් ඉස්සෝ මේක කකුළු නැත්නම් අම්බ දොඩම්ම ගත්තාම කර පායනවා නේ. දැන් ඉස්සෝයි කකුළුයි කියලා තුනෝ නේ. x1 කියලා කියන්නේ ඉස්සෝ x2 කියලා කියන්නේ කකුළු. හරිද? මේ x1 සහ x2 කින් පරිභෝජනය කරන ඒකක ප්‍රමාණයන් දක්වන ලක්ෂයන් ටිකක් තමයි මේ තියෙන්නේ. හරිද? බලන්නකො. එහෙම තමයි. හරිද? මේකේ ඉතින් තියෙනවා මේකෙන් 5යි මේකෙන් 3යි මෙතන මේකෙන් 4යි මේකෙන් 4යි මේකෙන් 1යි මේකෙන් 5යි මෙතෙන් ගියොත් මේකෙන් 6යි මේකෙන් 3.5යි මෙතෙන් ගියොත් මේකෙන් 5.2යි 5යි මේකෙන් 4.7යි 5යි ඔය ආදි වශයෙන් මේ හැම ලක්ෂයක්ම තියෙනවා. මේක ලක්ෂයකින් කියවෙන්නේ මොකද්ද? x1 සහ x2 භාණ්ඩයෙන් පරිභෝජනය කරන්න කැමති භාණ්ඩ සංයෝගයන්. මේ සංයෝගයන් අතරින් සමාන උපයෝගීතාවක් සහිත සංයෝග ටික තෝරගන්න. හරිද? ඒක අපි ඉලක්කමින් කියන්නේ නැහැ. මොකද මේක සංඛ්‍යාවෙන්ම ඉන්නේ නැහනේ. එතකොට මේක හිතමු අපි මෙතන u1යි. උපයෝගීතාව 1 කියන එක. මෙතන u2යි. මෙතන u3යි. මෙතන u3යි. මෙතන u5යි. මෙතන u4යි. මෙතන u2යි. දෙකයි නේ අපි හිතමු මෙතන 6යි. මෙතන u4යි. මෙතන u4යි. මෙතන u5යි. මෙතන u5යි. මෙතන u4යි. මෙතන u4යි. මෙතන u4යි. මෙතන u4යි. මෙතන u5යි. ඔය තියෙන්නේ භාණ්ඩ සංයෝගයෙන් ලබන උපයෝගී සමාන උපයෝගීතාවක් සහිත ලක්ෂ ගොඩක් නේ. 1 තියෙනවා 2 තියෙනවා 3 තියෙනවා 4 තියෙනවා. එහෙනම් උපේක්ෂා කියලා කියන්නේ සමාන උපයෝගීතාවයක්. සමාන කැමැත්තක් දක්වන. එහෙනම් මේ භාණ්ඩ සංයෝග ඔක්කොම ගත්තාම සමාන උපයෝගීතාවක් සහිත භාණ්ඩ සංයෝග පෙන්눔 කරන ලක්ෂයන් ටික අඳින්න යා කරලා අඳින වක්‍රය අපි කියනවා උපේක්ෂා වක්‍රය කියලා. එහෙනම් ඒ කියන්නේ මොකද්ද? කිසියම් භාණ්ඩ දෙකක් පරිභෝජනය කිරීමේදී සමාන උපයෝගීතාවක් ලබන ලක්ෂයන් යා කරලා අඳින වක්‍රය අපි කියනවා උපේක්ෂා වක්‍රය. එහෙම නැත්නම් සමාන උපයෝගීතාවක් සහිත ලක්ෂයන්ගේ පතය උපේක්ෂා වක්‍රයයි. ඔයාලා ප්‍රස්තාරවලදී ලක්ෂයන්ගේ පතය ගැන කතා කරලා ඇතිනේ. ඒ පත කෙසේ වෙතත් එහෙනම් සමාන උපයෝගීතාවක් සහිත භාණ්ඩ ලක්ෂයන් යා කරලා අඳින වක්‍රය අපි කියනවා උපේක්ෂා වක්‍රය කියලා. හරිද? එහෙම උපේක්ෂා වක්‍ර කීපයක් දැන් පස්සේ
මේකෙන් මම අඳින්නම් ඒක ඒක ලේසිනේ. කොහොම කීපයක් තියෙනවා. මේක u 3යි මේක u 5යි මේක u 6යි කියලා ඔයාලා. එතකොට එහෙම උපේක්ෂා වක්‍ර කීපයක් ඇන්දන් පස්සේ අපි කියන උපේක්ෂා වක්‍ර සිතියමක් කියලා. මේක එක දවසක එක අවුරුද්දක ලකුණු 5ක ප්‍රශ්නයක් උපේක්ෂා වක්‍ර සිතියම කියන්නේ මොකක්ද කියලා. ලියලා තිබ්බේ නැහැ කෙනෙක්වත්. හා ඒකින්ද එහෙනම් සමාන උපයෝගීතාවක් සහිත ලක්ෂයන් යා කරලා අඳින ලබන වක්‍රයේ උපේක්ෂා වක්‍රයේ එවැනි වක්‍රයන් කිහිපයකින් යුක්ත සටහනක් උපේක්ෂා වක්‍ර සිතියම. මෙම සිතියමේ පිළිවෙලින් ඉහළින් පිහිටන උපේක්ෂා වක්‍රයෙන් ලැබෙන උපයෝගීතාවය වැඩි. ඒ කියලා කියන්නේ u 3ට වඩා වැඩි u 4 උපයෝගීතාවය ඊට වඩා වැඩි u 5 උපයෝගීතාවය ඊට වඩා වැඩි u 6 කියන වක්‍රයේ උපයෝගීතාවය. ඒ කියන්නේ මේ වක්‍රවල මෙහෙම උපයෝගීතාවය ඉහළින් පිහිටන උපයෝගීතාව විශාල ලකුණු මේ තියෙන්නේ. විශාලයි පහළින් පිහිටන උපයෝගීතා උපේක්ෂා වක්‍රයකට වඩා. පැහැදිලිද ඒක? එතෙන් එනකම් පැහැදිලිද? හරි. ආන්තික ආදේශන හරි. එතෙන් එනකම් ප්‍රශ්නයක් තියෙනවද? උපේක්ෂා වක්‍රයක් කියන්නේ මොකද්ද? ඊට පස්සේ උපේක්ෂා වක්‍රයේ ලක්ෂයකින් කියවෙන්නේ මොකද්ද? උපේක්ෂා වක්‍ර සිතියමක් කියන්නේ මොකද්ද? උපේක්ෂා වක්‍රය වල උපයෝගීතාවය පහතින් පිහිටනවට වඩා වැඩි උපයෝගීතාවක් ඉහළින් පිහිටන උපේක්ෂා වක්‍ර වලින් දැක්වෙනවා. ඒ වගේම උපයෝගීතාවය සංඛ්‍යාත්මකව මයින්ද බෑ කියන එක. ඊට පස්සේ තියෙන්නේ අපිට ආන්තික ආදේශන අනුපාතය. ඒක දැන් කරන්න නැතුව ඉන්න කියලා මම බැලුවේ. ඒකත් හොඳට පැහැදිලි වෙනවා. අද ටිකක් ඔළුවට ටිකක් බරක් ඇතිනේ. නේ? චුට්ටක් බර වේගන යන්නේ. කිව්වනේ ඉල්ලුම සැපියුම අපි ඉක්මනට කරාට දැන් මේ පාඩම මම ටිකක් හිමින් කරන්නේ. මේ පාඩම් හොඳට ග්‍රහණය කළ ගත යුතුමයි. දැන් පේපර් එකකුත් අරන් ටිකක් බලන්න මේ පාඩම් වලින් ඔයාලට ලියන්න පුළුවන් ප්‍රශ්න. ඒ අදාළ පාඩමින් ඇවිල්ලා තියෙන ඕනෑම ප්‍රශ්නයකට ලියන්න පුළුවන් ඔය කරපු ටිකෙන්. ආන්තික උපයෝගීතාවය ගැන කරපු පාඩමින් ඔයාලට ආන්තික උපයෝගීතාවය ගැන තියෙන ඕනම ප්‍රශ්නයකට ලියන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. ඔක්කොම ටික ඉල්ලලා තියෙන්නේ. මෙතනින් අපි නවත්තා මේක මේ ආන්තික ආදේශන අනුපාතකයේ ආන්තික උපයෝගීතා න්‍යායයේදී අපි ඉගෙන ගත්තේ ආන්තික උපයෝගීතාවය. දැන් මේකෙදී අපි ඉගෙන ගන්නවා ආන්තික ආදේශන අනුපාතය කියලා එකක්. ඒක අපි අනිත් දවසේ කතා කරමු මේ ප්‍රශ්පිට ආවම් පස්සේ නේද? අපි ඔතන නවතුමු. අපහැදිලි තැනක් තියෙනවද පුතේ? පැහැදිලිද ඔක්කොටම? අපුණා මේ දක්වා පැහැදිලිද? පැහැදිලි නැත්නම් තියෙනවා නම් කියන්න බා. නැත්නම් මෙලව දෙයක් පැහැදිලි නැද්ද? ඔයාලට පැහැදිලිද ඔච්චරලා කරපු ටික? හරි නේද? right. හරි. එහෙනම් පුතේ අපි අනිත් දවසේ කරමු. කියන්නේ වැඩි නේද? හරි. අපි අනිත් දවසේ ඔතන ඉඳන් කරගෙන යන් ඔය දීලා තියෙන ඔක්කොම ඒවලා තියෙන ටියුට් ඔක්කොම කියවන්න පුතේ. හරි. ඔක්කොම කියවන්න අපි අනිත් දවසේ ඔතන ඉඳන් කරමු. බොහොම ස්තුතියි.